Okay, good evening. We'll start for today. So last week we discussed about the basics about the web page designing. අපි ගෙසේදී කතා කරා වෙබ් පිටු සකස් කිරීමේ මූලික කරුණු කිහිපයක්. So we are going to continue from that point. අපි එතන ඉඳලා දැන් ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. මම හිතන්නේ එදා අපි කියපු ටික ගැටලුවක් නැහැයි කියලා. නේද? අපිට ඒ ටික තේරුණා. අපි මූලිකව කතා කරේ වෙබ් පිටුවක මූලික ආකෘතිය සම්බන්ධයෙන්. So we said that there are two types of websites or web pages. One is called the dynamic web pages, gatika web pitu නැත්නම් gatika web අඩවි. Other one called the static web pages, ස්ථිතික web පිටු නැත්නම් ස්ථිතික web අඩවි. අය මේකේ මූලික වෙනස්කම් දැක්කා. අපි කිව්වොත් ගතිකයි කියලා ඒකෙදී අපි හැමසෙම වෙන්නේ මේ අන්තර්ගතය වෙනස් වෙනවා. එහෙම නැත්නම් යූසර්ත් එක්ක බොහෝ ආකාරයට අපිට ඉන්ටරැක්ෂන් කරන්න අවස්ථාව ලබා දෙනවා. So what are the dynamic web pages? The content will be regularly changing, frequently changing the content and also allow to interact with the user. ඉතින් අපි යෝගේ web අඩවි වලට කියනවා ගතික web අඩවි කියලා, dynamic web pages. On the other hand, the static web pages, ස්ථිතික web පිටු. ඒවයිද අන්තර්ගත ඉක්මනට වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම පරිශීලකයත් එක්ක, යූසර්ත් එක්ක ගොඩාක් අන්තර්ක්‍රියා සිද්ධ කරන්නේත් නැහැ. අපි යෝගේ කිව්වා ස්ථිතික, static web pages කියලා. ඊට පස්සේ අපි දැක්කා වෙබ් පිටුවක දෙන මූලික දේවල් මොනවද කියලා. So basic components in a web page. අපි දෙකෝ අපි තියෙනවා මූලික දේවල් සාමාන්‍යයෙන් 6ක් අපි දකින්නේ. text, පාට නැත්තම් පෙළ කියලා අපි කිව්වා. ඊට පස්සේ images, රූප. So අපි කිව්වා audio, ශබ්ද, video, සලුණු නැත්තම් video. ඊට පස්සේ animations. ඊට පස්සේ අපි කිව්වා වැදගත් තමයි මේ hyperlinks කියන ඒවා. නැත්තම් අදිබැඳි කියන ඒවා. අපි මේවත් එක්ක තමයි ගොඩක් වෙලාවට වැඩ කරගෙන යන්නේ. ඉතින් අද අපි බලන්නේ කොහොමද වෙබ් පිටු සකස් කරන්න කියලා. So we said that if you look at a website is something like a tree. අපුගා වෙබ් අඩවියක් කියලා කියන්නේ යම් කිසි ආකාරයකින් ගහක ආකෘතියක් වගේ තියෙන්නේ. ඉතින් පුංචි ආකෘතියක් දෙකක් කතා කරලා එදා ඉතින් මම කිව්වා කීප දෙනෙක් මේක මට ආකෘතියක් ඇඳලා එවන්න කියලා. ඉතින් කීප දෙනෙක් ඇඳලා එව්වා. ඉතින් මම ඒ කටට කමෙන්ට්ස් දැම්මා තමන්ගේ වෙබ්සයිට් එකේ ආකෘතිය සම්බන්ධයෙන්. But unfortunately few of you are not send me the diagram. ඉතින් කීප දෙනෙක් මට diagram එව්වේ නෑ. ඉතින් අවාසනාවන්ත ලෙස එම එවපු නැති කටියට මට ඉතින් මුකුත් රෙස්පොන්ඩ් එකක් දෙන්න විදිහක් නෑ. නේද? දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේක පන්ති කාමරේ කරා නම් මම උඩ පුංචි වෙලාවක් දීලා නේද? පුංචි වෙලාවක් දීලා මම ඔක්කොටම ඔක අඳින්න කියලා මම බලනවා. හැම කෙනෙක්ම මම පන්තිය බලනවා. නමුත් අවාසනාවන්තට අපි මේ දුරස්ව ඉන්න නිසා මම උගන්ට වැඩේ කරන්න කිව්වා. ඉතින් කීප දෙනෙක් මට කරලා එව්වා. නමුත් අනිත් කට්ටිය මට කරලා එව්වේ නැහැ. එතකොට ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගොල්ලෝ කරපු දේ හරිද වැරදිද ඒකේ අඩුපාඩු තියෙනවද අඩුපාඩු තියෙනවා නම් තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මතක තියාගන්න මේ ඔන්ලයින් ලර්නින් ඇන්ඩ් ටීචින් කියන එක සාපේක්ෂව කරදර වැඩක්. ඒ වගේම මේක ගොඩක් දෙනෙක් දකිනවා සාර්ථක බව අඩුයි කියලා. ඒ සාර්ථක අඩු වෙන ප්‍රධානම හේතුව තමයි ළමයා සහ ගුරුවරයා දෙන අන්තර් සම්බන්ධතාවය. මම මේක උත්සාහ කරන්නේ ඕගලන්ට ගොඩක් වෙලාට වැඩක් දීලා ඒක මට එවන්න කියන්න. ඉතින් එහෙම එවපු කට්ටිය මම බලලා ඒගොල්ලන්ට කමෙන්ට්ස් දුන්නා. දැන් පන්ති කාමරේ ඉඳගෙන මග අරින්න බෑනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරනවා. නමුත් අවාසනාවන්ත විදිහට මේ වෙලාවේ ඔයගොල්ලෝ නොකර හිටියොත් ඔයගොල්ලෝ අසාර්ථක වෙනවා. ඒක හොඳින් තේරුම් ගන්න. මොකද ඔයගොල්ලෝ නොකරද මොකද දැන් ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ මේ වෙනින් විශාල මුදලක් වැය කරනවානේ. විශාල මහන්සියක් දරනවා. සමහරට අලුතෙන්ම ෆෝන් එකක් අරන් දීලා, අලුතෙන්ම ලැප්ටොප් එකක් අරන් දීලා, data card දාගෙන, කනෙක්ෂන් එකක් අරගෙන ලොකු මහන්සියක් වෙනවා. එතකොට ඔයගොල්ලෝ ඒකට අවශ්‍යව කරේ නැත්තම් ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මේ දේවල් වලට යම් ආකාරයකට නේද රෙස්පොන්ඩ් කරන්න. මොකද මම මේවා කරලා එවන්න කියන්නේ ඒක මටත් කරදරයිනේ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් ওই හැම එකක්ම බලන්න ගියාම මටත් ලොකු වෙලාවක් යනවා. පන්ති කාමරේට වැඩි වෙලාවක්. නමුත් මම මේක කරනවා මොකද ඕගොල්ලෝ මේක ඉගෙන ගන්න ඕනේ. If you are not learning these things නේද? අපරාධනේ මේක. ඉතින් මේක නැවත නැවත මට කියන්න බෑ. එහෙම කියන එකේ ලොකු තේරුමකුත් නැහැ නේද? නිසා ඕගොල්ලෝ හිතලා වැඩ කරන්න. මොකද ඕගොල්ලෝ හිතලා වැඩ කරොත් ඒක ජයග්‍රහණය ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එහෙම නොකරොත් ඔයගොල්ලන්ට ජයග්‍රහණ ලබන්න පුළුවන් කමක් නැහැ. සමය වැඩ මගේ ඇරලා නේද? වැඩ අතෑරලා එහෙම කරන්න එපා. මොකද අපි දැන් රට ඉස්සරහට යනවානේ. අපි වැඩ කරත් නොකරත් රට ඉස්සරහට යනවා. අපේ ජීවිතේ වයස ගෙවෙනවා. So ඔයගොල්ලෝ මේ දවල් නොකරින් නොකරන පාඩු වෙනවා.
So that is very, very important to understand. Okay, you must do that. If you are not doing that, the problem will come to you. මේ නොකර හිටියොත් තමන්ට ඒ පාඩුවට අතින් සිදෙනවා. නිසා ඉතින් අපි ඔච්චරයි කියන්නේ. නිසා මම ඒ පොයට කමෙන්ට්ස් එව්වා. අනිත් අය ඉතින් තමන් ගැන තමන් ඇයි කරේ නැත තමම හිතන්න. ඇයි මම කරේ නැත්තේ? ඇයි මට කරන්න බැරි වුණේ? ඇයි මං කරේ නැත්තේ? එච්චරයි. හරි? Okay. So we start today. We're going to discuss about how to create web pages. How to create web pages. If you look at the web creation, we have two ways to create web pages. අපිට වෙබ් පිටු සකස් කරන්න ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ප්‍රධාන ආකාර දෙකක්. එකක් අපි කියනවා using a simple text editor. එකක් අපි කියනවා using a simple text editor. සරල පාට සංස්කරණ මුදුකාංගයක් භාවිත කරලා අපි වෙබ් පිටු හදන එක. අපිට ඒ ප්‍රධාන සරල පාට මුදුකාංගයක් පාවිච්චි කරලා. සරල පාට නේ සංස්කරණ මුදුකාංගයක්. දෙවිෂ අපි ගත්තොත් Windows වගේ පරිසරයක අපිට හම්බ වෙනවා notepad කියලා ප්‍රෝග්‍රෑම් එකක්. අපිට notepad එක පාවිච්චි කරලා පහසුවෙන්ම අපිට මේ වෙබ් පිටු හදන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන අපි මේ වගේ පාවිච්චි කරද්දී අපි අවශ්‍ය නැ හැම කෝඩ් එකක්ම අපි අවශ්‍ය කරන හැම කෝඩ් එකක්ම අතින් ටයිප් කරන්න ඕනේ. ඒක තමයි එකම දේ. අපි ටයිප් කරන හැම දෙයක්ම අපි ටයිප් කරලා කරන්න ඕනේ. මොකද අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. We have to type each and every commands, each and every code in the simple text editor. අනිත් පැත්තෙන් අපිට හම්බ වෙනවා ඊට වඩා පහසු එකක්. ඒ තමයි Visivik tool. What you see is what you get. අපිට Visivik tool කියලා අපිට ඒව පාවිච්චි කරලා මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙනවා. So second method is using the Visivik tool. What you see is what you get. ඉතින් මේක ඉතාමත්ම පහසු ක්‍රමයක්. අපිට හදපු tool එකක් තියෙන්නේ. So simply say we are going to put an image to the web page. අපිට වෙබ් එකට ඉමේජ් එකක් දාන්න ඕන කියලා. අපිට තියෙනකට ටැග් එකක් පාවිච්චි කරන්න. අපි ඒකට කමාන්ඩ් එකක් ටයිප් කරන්න ඕන. හැබැයි අපි වාගේ Visivik tool එකේ icon එකක් තියෙන ස්ක්‍රීන් එකේ icon එක පාවිච්චි කරලා අපි ටැග් ගාලා අර word වල පින්තූරයක් ඇඩ් කරන්නේ. drag and drop කියලා ඇදලා දාන්නේ. අපිට ඇදලා දාන්න පුළුවන්. So when you drag and drop, the command will be added automatically to the coding system. අර කේත හදන තැනට එයා ටැග් ගාලා අර අවශ්‍ය කරන කෝඩ් එක දානවා. අපිට මහන්සි වෙන දෙයක් නැහැ. අපිට කේත ලියන්න දෙයක් නැහැ. So simply it adding the coding for you. So මේ කෝඩ් ටික මොකද කරන්නේ? ඒ අපි වෙනින් එකතු කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ අපිට ඉතා පදිනවා. So professionals they are using these Visivik tools. පරිගණක වෘත්තීයවේදීන් මේවා පාවිච්චි කරනවා. මේවා පාවිච්චි කරනවා. ඉතින් ඒක ලේසි. හැබැයි අපි ඒක ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ මුලින් ඉඳලම කොහොමද අවශ්‍ය කරන කේත ලියලා වෙබ්සයිට් එක හදන්න කියලා. ඒක වඩා හොඳයිනේ. ඒතර අපිට දැනගන්න පුළුවන් කොහොමද අපි මේ කේත වලින් වැඩේ කරන්න කියලා. So professionals are using Visivik tool because they want to create the websites very soon and they know the techniques, then we can do that. But right now we are learning the simple text editors because we are typing each and every command, every tag, then we are doing that. අපි එනිසා ඒක නෝදා මේක දැන් ඉගෙන ගන්න යන්නේ. ඉතින් මම එදා මේ ගැන කතා කරා පොඩ්ඩක් නේද? අපි පොඩ්ඩක් කතා කරා using text editor. ඉතින් මෙතන අපි හැම HTML කෝඩ් එකක්ම ටයිප් කරන්න ඕනේ, දිගට ටයිප් කරන්න. අපිට එකක්වත් ඉබේ වැටෙන්නේ අපි හැම එකක්ම අතින් ටයිප් කරන්න ඕනේ. ඒ නිසා වෙබ් පිටු හදන්න පාවිච්චි කරනවා HTML කියන භාෂාව. Hypertext Markup Language. අදිපාට සලකුණු භාෂාව. ඉතින් මේක පාවිච්චි කරලා අපි කෝඩ් ටයිප් කරන්නේ. ඒ නිසා මෙතනදී මෙතන හැම කෝඩ් එකක්ම අපි ඉගෙන ගන්නවා. හැබැයි එකම දේ අපි හැම එකක්ම අතින් ටයිප් කරන්න ඕනේ. It may be a painful work at the beginning. මේක ටිකක් නිකන් අමාරු වගේ දැනෙනවා මුලදී. හැබැයි එච්චර ප්‍රශ්නයක් නෑ. අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. So second method is using a Visivik tool. අපි යම් ආකාරයක Visivik tool එකක් පාවිච්චි කරනවා. යම් ආකාරයක. What you see is what you get. මේකදී මම කිව්වා දැන් ඔයගන්ට ඊටාම් පහසුයි. ඒතර මෙයා මොකද කරන්නේ අපිට ඕන කරන කෝඩ්ස් ටික එයා අපි වෙනුවෙන් ටයිප් කරනවා. ඒ නිසා අපිට මහන්සි වෙන දෙයක් නැහැ. එයා අපි වෙනුවෙන් ටයිප් කරන නිසා. බලන්න වැඩේ ලේසි. But we are not learning that. අපි පාවිච්චි කරන්නේ අපි යන්නේ මොකේද? Simple text editor එක ටයිප් කරලා අපි ඔක්කොම දානවා. So if you look at the Visivik, there are basically two types of tools right now. අද වෙනකොට අපි පාවිච්චි කරනවා ආකාර දෙක Visivik tool. එකක් අපි කියනවා web authoring tool. නැත්නම් web authoring software කියලා. Web authoring tools. Web authoring tool. ඒ වයිද අපිට වඩා හොඳින් මේ වැඩේ කරන්න පුළුවන්. වෘත්තීය වේදින් පරිගණක වෘත්තීය වේදින් පාවිච්චි කරනවා අපිට මේ වැඩේ කරන්න.
next one called as CMS, content management systems. අන්තර්ගතය නේද? නැත්නම් සන්දාරය කළමනා කරන පද්ධති. මේවැදී අපිට දෙනවා මේ පෙරනිමි අච්චු. We have some kind of a predefined frames are there, templates. අපි ගන්න මොකද්ද මේ template වලට අවශ්‍ය කරන දේවල් දානවා. අපි කියන CMS, content management system. අපි අන්තර්ගතය යම් ආකාරයකට කළමනාකරණය කරනවා. අන්තර්ගතය කළමනාකරණය කරන්නේ. එතකොට මේවා ඇත්තටම අපිට ගොඩාක් ලොකු වැඩ කරන්න බෑ. අපිට ගොඩාක් ලොකු වැඩ කරන්න බෑ. දැන් web authoring tool සෑහෙන දෙයක් කරන්න පුළුවන් because we can type codes, we can do lot of things. But with the CMS normally content management අන්තර්ගත අපි කළමනාකරණය කරනවා. අපිට ඒක ගොඩක් කියන්නේ ඔය blog site කියලා. blog කියලා අපිට කියන්නේ blog site කියලා. මේ blog site ගොඩක් හදන්නේ මොනවද? මේ කතා කරන CMS tool පාවිච්චි කරලා අපිට සෑහෙන දෙයක් කරන්න පුළුවන්. නමුත් මේ දින කතා කරන මේ web authoring tools. These are the popular web authoring tools. The first three I listed are the POS, free and open source tools. මේ මුල් තුන ගොඩක් අපි දකින්නේ මේ නිදහස් සහ විවෘතකත මුදුකාංග වශයෙන්. ඒක අපිට අන්තර්ජාලයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්. මුදල් ගෙවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ තුන අපි දකින්නේ මේ commercial software. යම් කිසි ආකාරයකට මුදල් ගෙවලා ලබා ගන්න ඕනේවා. අපි මුදල් ගෙවලා ඒවා ලබාගෙන පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඇත්තෙන්ම මම ගොඩක් අර පාවිච්චි කරන Dreamweaver කියන එක නිසා මම ඒ ගැන සෑහෙන දන්නවා. ඉතින් මම දන්නේ නැහැ මේවා අනිත් මොනවද ඉතා හොඳ කියලා. ගොඩක් අර Bruggefen කියන කමෙන්ට්ස් හොඳට තියෙනවා. බොහෝ දෙනෙක් ඒවා පාවිච්චි කරනවා ඇති. ඒ නිසා අපිට ඔය එකක් පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන්. අපි වෘත්තීය වේදින් වශයෙන් ගියාම අනාගතයේදී අපිට ඔය පාවිච්චි කරලා වෙබ්සයිට්ස් හදන්න පුළුවන්කම තියෙනවා. So CMS. So they have templates අච්චු තියෙනවා. අපි අච්චුවට අවශ්‍ය කරන ඒවා දාලා මුත් කරනවා. ඉතින් සරලව කියන්නේ any idiot can use this. නේද? ඕනෑම මෝඩයෙකුට මේක පාවිච්චි කරලා අවශ්‍ය කරන හොඳ වෙබ්සයිට් එකක්, ලස්සන වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. any idiot මූලික දැනුමක් අවශ්‍ය කරන්නේ ලොකු දැනුමක් ඕන කරන්නේ නැහැ. මොකද මේකේ තියෙන අච්චු තියෙන්නේ අපි අච්චු වලට අවශ්‍ය කරන දත්ත ටික දාලා වැඩේ කරගන්නවා. ඉතින් මේ ටූල් ගොඩාක් තියෙනවා. මේ ටූල් ගොඩාක් තියෙනවා. ප්‍රසිද්ධම තමයි WordPress කියන එක, Joomla කියන එක ටූල්. මේ තුනම ඉතින් වඩා හොඳයි. අද ගොඩාක් කට්ටිය මේ WordPress කියන එක පාවිච්චි කරලා blog site හදනවා ගන්න බලන්න පුළුවන්. ගොඩාක් කට්ටිය හදනවා. තව ක්‍රමවේද තියෙනවා. මේ ක්‍රමවේද එකක්. there are so many other ways to do that. ඉතින් අපිට මේවා හරහා වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මම හිතන්නේ ඒක තේරුණායි කියලා. අපි දැන් කතා කරනවා ඇත්තෙන්ම මේ අපිට ඕන කරන සරල පාට සංස්කරණ මුදුකාංගයක් පාවිච්චි කරලා කොහොමද අපි වෙබ්සයිට් එකක් හදන්නේ කියලා. Now we're going to discuss how to create a website using a simple text editor. ඉතින් මේ ගැන අපි ගොඩාක් හොඳ දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම ගොඩාක් දේවල් නෝට් එකේ ලියලා තිනවා. ඊට අමතරව මම සමහර ඒවා කියනවා ඒද ඔයගොල්ලෝ අවශ්‍ය තැන්වල සටහන් කරගන්න. නෝට් එකේ ගොඩාක් විස්තර තියෙනවා. ඊට අමතරව මම තව විස්තර කියනවා. ඒතකොට ඒවා ඔයගොල්ලෝ අවශ්‍ය විදිහට සටහන් කරගන්න. හරි? ඒක අවශ්‍යයි. මොකද නෝට් එකේ යම් තොරතුරු ටිකක් තියෙනවා. හැබැයි ඊට අමතරව අවශ්‍ය කරන අතිරේක දේවල් ඔයගොල්ලෝ කරුණාකරලා සටහන් කරගන්න. ඒක අවශ්‍යයි Tamanට වැඩේ කරන්න. හැම කෙනෙක්ටම ලස්සනට වෙබ් පිටු ටිකක් හදාගන්න පුළුවන්. ඒකට මුකුත් අපිට කරන්න ඕනේ නැහැ. අමතරව මුකුත් ඕන කරන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම අපේ කම්පියුටරේ තියෙනවා. So all of your computers have a notepad. අපි හැම කෙනෙක් කම්පියුටරේ notepad තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට notepad open කරගෙන මේ කියන හැම එකක්ම කරන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද? ඊට පස්සේ අපිට මේක බලන්න ඕනේ වෙබ් බ්‍රවුසර් එකක්. ඉතින් අපි හැම කෙනෙක්ම කම්පියුටරේ මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් තියෙනවා. සමහරට Google Chrome වෙන්න පුළුවන්. සමහරට Microsoft Internet Explorer වෙන්න පුළුවන්. නැත්නම් Windows 10 වගේ තියෙනවා නම් Microsoft Edge වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන එකක් පාවිච්චි කරලා මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා අපි දකින විෂයන් වලින් මේක ඉතාමත් පහසු විෂය කොටසක්. විභාගෙදිත් එහෙමයි. මොකද විභාගෙදී අපිට හම්බුන ප්‍රශ්න වලින් මම දකින ලේසිම ප්‍රශ්න වලින් එකක් තමයි මේක. දැන් සමහරවිට අපි අහුවනේ මොන වගේ ප්‍රශ්නද මේක එන්නේ කියලා. නේද? අපිට මොන වගේ ප්‍රශ්නද කියලා හරිම ලේසි ප්‍රශ්නයක් එන්නේ. මම අර දීපු නෝට් එකේ මුල් පිටුවේ තියෙනවා නේද? මුල් පිටුවේ තියෙන ඔයගලන්ට පුංචි මං වෙබ් පිටුවක් දීලා. මොකක්ද අපෙන් අහන්නේ? ඒ වගේ වෙබ් පිටුවක් දීලා මේ වෙබ් පිටුවට අවශ්‍ය කෝඩින් ටික මොනවද කියලා අහනවා. So now what is happening? They will give you some kind of outline of a web page, the picture of a web page, and asking
what are the coding you need to create that page. ඉතින් හොඳම දේ මේක ඒගොල්ලෝ මේ ටිකක් ගහලා ඊටු ටික හිස්තම් පුරවන්න කියනවා. They will give you a structure, a page layout, output of the screen. Then they ask you to write the coding for that. They give half of the code and they ask to fill the blanks. So මේක හරිම ලේසි එකක්. ඉතින් අපි හංගට බලන්න. ඉතින් මම හිතනවා හැම කෙනෙක්ම මේවා කරලා කම්පියුටරේ බලයි කියලා. දැන් පන්ති කාමරයේදී නම් මම ලැප්ටොප් එක ගෙනල්ලා ඕගන්ට තියෙන කට ලැප්ටොප් ගේන්න කියලා අපි ෂෙයා කරගෙන ටයිප් කරලා බලනවා. අපි පන්ති කාමරේ ඒක මෙහෙමයි කරන්නේ. මොකද අපි මම ලැප්ටොප් එක අරන් එනවා ඕගොල්ලෝ ලැප්ටොප් තියෙන කට ලැප්ටොප් පන්තිරේ ගේන්න කියලා. පන්ති අපි හැමෝම මේ කියන උදාහරණ ඒ වෙලාවෙම ටයිප් කර කර බලනවා. ඒත් අපිට වඩා හොඳින් තේරෙනවා මේක මෙහෙම තමයි වෙන්නේ කියලා. හැබැයි මේ தත්ත්වයේ තුල අපිට ඒක කරන්න විදිහක් නැහැනේ. ඒ නිසා මම ඕගලන්ට උපදෙස් ටික ඔක්කොම දෙනවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ ගෙදරදී මේක කරලා බලන්න. I am giving you all the instruction how to do these things. What I expect is you should do that. You must do that. You must do that. ඔයගොල්ලෝ කරන්න මේක. කරලා බලන්න. එහෙම කරද්දී යම් යම් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙයි. දැන් පන්ති කාමරේ මම ඉන්නවා මම උදව් කරනවා. මෙහෙම ඔයගොල්ලෝ මගේ මම වැරද්ද බැලලා වැරද්ද මම දැක්කා මම කරා මෙහෙම කරන්න මෙහෙම කරන්න. හැබැයි ඉතින් ගෙදරදී ඔයගොල්ලෝ කරද්දී උදව් කරන්න කෙනෙක් නැහැනේ. ඒ නිසා මම ගොඩාක් උපදෙස් දෙනවා. හැබැයි ඔයගොල්ලෝ මොන හරි කාදී ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් අහලා මොන හරි මට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න නැත්නම් මට WhatsApp එකක් දාන්න. ඒතර මම මේක බලලා ඔයගොල්ලන්ට අවශ්‍ය කරන උපදෙස් දෙන්න මෙහෙම කරන්න කියලා. තේරුණාද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඒක. එහෙම කරේ නැත්නම් ඔයගොල්ලන්ට මේ අවශ්‍ය කරන දැනුම ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕනේ. මම දන්නවා ගොඩාක් අයට කම්පියුටර්ස් හෝ ලැප්ටොප් තියෙනවා. එහෙම නැති කට්ටිය බොහොම ටික දෙනා ඉන්නේ. ඉතින් අනිත් කට්ටියට නේද? ඔය තියෙන කට්ටියට මේක කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරලා බලන්න. එහෙම කරොත් තමයි මේකේ සැබෑ අත්දැකීම ලැබෙන්නේ. අඩුපාඩු පේන්නේ අඩුපාඩු දකින්නේ එතකොටයි. ඔයගොල්ලෝ මේක නොකර හිටියොත් ඕගොල්ලන්ට මේක දැනෙන්නේ නැහැ මොනවද වෙන්නේ කොහොමද නේද? මේක ලේසි එකක් නේ. එහෙම අමාරු සංකීර්ණ එකක් නෙමෙයි. නිසා හැම කෙනෙක්ම මම හිතනවා කරයි කියලා. ඉතින් තමන් මේක කරොත් තමන්ට මේක හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි. තේරෙනවද? ඒ නිසා අනිවාර්යෙන් මේ දේ කරන්න. ඒත් ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. Okay, now we start. අපි කොහොමද සරල පාට සංස්කරණ මෘදුකාංගයක් භාවිත කරලා වෙබ් පිටු හදන්නේ? How can we create web pages using a simple text editor? මම පියවරට කැඩුවා නේද? මම පියවරට කැඩුවා පළවෙනි පියවර. First step. What the first step? Start the text editor. Open the text editor. තමන්ට අවශ්‍ය කරන මේ සරල පාට සංස්කරණ මෘදුකාංගය විවෘත කරගන්න. මොකද විවෘත කරන්නේ? Windows පරිසරයේ අපිට දෙනවා notepad කියලා එකක්. අපි notepad open කරගන්නවා. ඒක උල හැම කෙනෙක්ටම notepad open කරගන්න පුළුවන්. ඉතින් මම notepad open කරලා ඔයාලට පෙන්නන්නම්. මෙතන notepad open කරලා ඉවරලා මම පෙන්නන්නම්. මේ වගේ අපි notepad ඔයගොල්ලෝ දන්නවා හැම කෙනෙක්ම. නේ? ඔයගොල්ලෝ යන්න ක්‍රමය ඔයගොල්ලෝ දන්නවා. start ගිහලානේ හොයන් යන්න පුළුවන් notepad වලට. You can start the notepad. You know the way to start. You can start it. Once you start the notepad, අපි notepad start කරාම අපිට දකින්න මේ වගේ අපි දකින්න notepad එක. බලන්න අපිට මේ වගේ තමයි පේන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන ඕන එකක් මෙතන type කරන්න පුළුවන්. So whatever you want, you can type it here. අපිට ඒකෙදි මේවා type කරලා බලන්න පුළුවන්. මේක තමයි type කරනවා. තව අපිට බලන්න type කරන විදිය උතා චුටින් බලමු නේද? type කරන්න පුළුවන්. That's the first step. If you are using Windows environment, you can use the notepad. ඉතින් අපි Mac computer පාවිච්චි කරනවා නම් Apple Macintosh පාවිච්චි කරන්නේ text edit කියන program එකට. ඉතින් දෙකම එකම වගේ. දැන් මේකේ විශේෂයෙන්ම අපිට type කරද්දී අපිට මුකුත් ලොකු දෙයක් කරන්න බෑ. bold කරන්න, underline කරන්න, ඉතින් ඒව මුකුත් කරන්න බෑ. you simply type එච්චරයි. අපි නිකම්ම type කරන් ගවෙන අපිට මුකුත් කරන්න බෑ. අපි type කරලා මේක save කරනවා. අපි තව චුට්ටක් බලමු කොහොමද කරන්නේ කියලා. අපිට දැන් ඔය notepad වලට අමතරව මේ ඕන program එකක් පාවිච්චි මේ දේ කරන්න පුළුවන්. These are some kind of a little bit of professional text editors. මේ යම් ආකාරයකට පොඩ්ඩක් වෘත්තීය මට්ටමේ සංස්කරණ මෘදුකාංග පාට සංස්කරණ මෘදුකාංග. ඉතින් මේ notepad වලට වඩා හොඳයි.
අපි notepad++ වගේ එකක් නේ Excel HTML වල මේවා හොඳයි. හැබැයි ඉතින් අපිට මේවා අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට notepad එක හරහා මේ ඔක්කොම දේවල් කරගන්න පුළුවන්. තේරුණාද? notepad open කරා type කරා අපි වැඩේ කරා. ඔන්න පළවෙනි පියවර. You start the notepad. දෙවෙනි පියවර. Enter the HTML code. වෙබ් පිටුව හදන්න අවශ්‍ය කරන සියලුම HTML කෝඩ් ටික අපි කරන තව ටිකකින් ටයිප් කරන්න. ඔක්කොම ටයිප් කරන්න. තව ඊට පස්සේ ටයිප් කරන්න කොම් ටික. ඒ කේන්දර ටයිප් කරනවා. එතන දෙවෙනි පියවර. ඕපන් කරලා notepad මෙතන ටයිප් කරා. තුන්වෙනි පියවර. දැන් මොකද කරන්නේ? අපි දැන් මේ ෆයිල් එක සේව් කරන්න ඕනේ. You must save this file. ප්‍රශ්නේ තියෙන්නේ සේව් කරන්න ගියාමයි. දැන් සාමාන්‍යයෙන් අපි notepad එකේ ටයිප් කරලා යමක් සේව් කරොත් එයා සේව් වෙන්නේ සාමාන්‍ය ටෙක්ස්ට් ෆයිල් එකක් විදියට. ඒ වගේම එයා මේක සේව් කරනවා ෆයිල් එක්ස්ටෙන්ෂන් එක දාගන්නවා txt කියලා. අපි notepad එකම ටයිප් කරොත් අපි ඒක සේව් කරොත් එයා සේව් කරන්නේ txt කියන එක්ස්ටෙන්ෂන් එක දාලා .txt ගොනු දිගුව. අපි දැම්මොත් නම abc කියලා දාන abc.txt. ඒක තමයි මෙයා සේව් කරන එක්ස්ටෙන්ෂන් එක. මොන මම කිව්වා වෙබ් පිටුවක් අනිවාර්යෙන් සේව් කරන්නේ මතද හෝම් පේජ් එක index.html. ඒතර මේ පිටුව සේව් කරන්න ඕනේ මොකද්ද? html කියන එක්ස්ටෙන්ෂන් එකත් එක්ක. ඒක අනිවාර්යයි. මොකද අපි සාමාන්‍ය මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරලා ෆයිල් එකක් කරලා සේව් කරොත් ඒ ෆයිල් එකට එක්ස්ටෙන්ෂන් එක එයා ඔටෝමැටිකලි දෙනවා. ඒක නිසා notepad එකේ ඔටෝමැටිකලි දෙනවා txt එක්ස්ටෙන්ෂන් එක. අපි word වලින් ෆයිල් එකක් කරලා සේව් කරොත් ඔයාලා දැන්ටම දන්නවා word වල දාන්නේ කොහොමද? doc හරි docx හරි කියන එක්ස්ටෙන්ෂන් එක. අපි excel ෆයිල් එකක් ගත්තොත් එයා දානවා .xls extra එක්ස්ටෙන්ෂන් දානවා. එයා ඉබේ දානවා. ඉතින් notepad එකේ ඉබේ දාන නිසා txt එක අපි අනිවාර්යෙන් අපි ටයිප් කරන්න ඕනේ නම ටයිප් කළ html එක එක්ස්ටෙන්ෂන් එක. ඒවම තව වැඩක් කරන්න ඕනේ. ඒක යට තියෙනවා save as type කියලා. අපි එතනින් සිලෙක්ට් කරන්න ඕනේ type එක සිලෙක්ට් කරන්න ඕනේ all files කියලා. Normally if you look at the programs whenever they are saving file they are adding the extension automatically. For example, if you are saving a file with the Word program, it saves the file with the doc extension. If you are saving a file with Excel, it is automatically put in the extension called xlsx. In the same way, if you are saving a file with the Notepad, it is adding the extension called txt. But this is not acceptable for the web pages. Make a web පිටු සඳහා පාවිච්චි කරන්න බෑ. එසා මොකද කරන්න ඕනේ? අපි මේකට දාන්න ඕනේ html කියන extension එක. ඒ විතරක් මදි. අපි එහෙම දාන ගමන් ඒකට තව එකක් පුංචි එකක් මේකට save as type කියලා අපි එකෙන් තෝරන්න ඕනේ all files කියන එක. හරිද? එහෙම නැත්නම් අපිට වැඩේ කරන්න බෑ. ඊටාම වැදගත් මේ කාරණා දෙක. තේරුණාද? ඊළඟට අපි මේ ෆයිල් එක සේව් කරනවා නම් කිසියම් ආකාර සිංහල අකුරු දෙමළ අකුරු දාලා යුනිකෝඩ් ෆොන්ට්. එතකොට තව පුංචි සෙට් කරන්න ඕනේ. ඒ තමයි යට දෙන එකක් එන්කෝඩින් කියලා එතන තෝරන්න ඕනේ UTF-8 කියන එක. එහෙනම් බලන්න ආයෙම ටයිප් එක නම ටයිප් කරද්දී අනිවාර්යෙන් නම දුන්නා ඩොට් එක තියලා HTML ටයිප් කරන්න ඕනේ. එහෙම ටයිප් කරේ නැත්නම් මේක වෙබ් පිටුවක් වශයෙන් තේරුම් ගන්නේ නැහැ. When you are saving the file with Notepad, you must give the name with the HTML extension. And you must change here to all files. If you are saving with Sinhala font, you must change the encoding to UTF-8. I put up බලමු එකක් නේද? ඔයාලට තේරෙයි? මේ ෆයිල් එක අපි notepad වල අපි සේව් කරනවා save හරි save as හරි කියලා නේද? අපි ගියා ෆයිල් save හරි save as හරි දෙකම එකයි මෙතනදී. ඔන්න save කරනවා ෆයිල් එක නේද? අපි මේ නම ටයිප් කරලා මෙතන අනිවාර්යෙන් ගන්න ඕනේ HTML කියලා. මෙතන තෝරන්න ඕනේ all files. So when you type in the name, you must type the name with the extension called .html.
අනිවාර්යෙන් ගන්න. මෙතන අනිවාර්යෙන් මේක all files කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක වෙබ් පිටුවක් වශයෙන් save වෙන්නේ නැහැ. අපිට වෙබ් browser එකේ මේක අපි හිතන විදිහට පෙන්වන්නේ නැහැ. You must do that. නිසා මේ දෙක අනිවාර්යයි. ඔන්න අපි එනම් තුන්වෙනි පියවර. මතකයිනේ දැන්? Open the Notepad program, type your coding, save it with the extension called HTML. Select the save as type to all files. If you are saving some Sinhala font, සමහරට සිංහල type කරන්න පුළුවන්. ඒ කට්ටිය UTF-8 එක දාගන්න ඕන. Now your work is over. හැබැයි මෙහෙම කරාට අපි මේ කරපු දේ අපිට පේන්නේ නැහැ. අපි වෙබ් පිටුව පේන්නේ නැහැ. මොකද අපි දැන් මේක type කරේ notepad එකේනේ. අපි වෙබ් පිටුව බලන්න ඕනේ මොකේද? වෙබ් browser එක open කරලා. You must open this one with a web browser. අය මේක අනිවාර්යෙන් open කරන්න ඕනේ යම් ආකාරයක web browser එක. You must open this one with the web browser. අපි අනිවාර්යෙන් මේක web browser. මොනවද අපි දන්නේ web browser? අපි දන්නවනේ නේද? Google Chrome වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Microsoft Internet Explorer වෙන්න පුළුවන්. Microsoft Edge වෙන්න පුළුවන්. Opera වෙන්න පුළුවන්. Safari වෙන්න පුළුවන්. මේ ඕන මේක අපි open කරනවා. ඒක මම තව උපදෙසක් දෙනවා. ඒ තමයි ඕගොල්ලෝ මේ ෆයිල් එක සේව් කරද්දී ෆයිල් සේව් කරද්දී අනිවාර්යෙන් හදාගන්න ෆෝල්ඩර් එකක්. උදාහරණ වශයෙන් HTML exercises නැත්නම් web exercises කියලා ෆෝල්ඩර් එකක් හදාගන්න. මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඔක්කොම ෆයිල් ටික සේව් කරගන්න. When you are going to save your files, you create a folder. Maybe on the desktop, you can create a folder, then you can save all the files on that folder. අනිවාර්යයෙන් මේක කරන්න. එක එක තමයි ෆයිල් සේව් කරන්න එපා. તો තමන්ටම පස්සේ අමාරුම හොයාගන්න. තමන්ම අමාරු වෙටෙනවා. So you create a folder maybe on the desktop, say HTML exercises or web exercises or just say web, something like that. You save all the files on that folder. ඉතින් තමන් අනිවාර්යෙන් මේ කරන ෆයිල් ටික ඔක්කොම අර ෆෝල්ඩර් එකේම සේව් කරන්න. તો තමන්ට මොකොත් මිස්ප්ලේස් වෙන්නේ නැහැ. තමන් දන්නවා කොහෙද තමයි ෆයිල් ටික සේව් කරේ, කොහෙද ෆයිල් ටික තියෙන්නේ කියලා. මතකද දැන් පියවර 4? ඉතින් ඔන්න ඔය කැලේ ඔය ෆෝල්ඩර් එක හදන්න ඕනේ කියන කැලේ තමන් පොඩ්ඩක් ඔය පිටු අංක 5 නේද? තැනක ලියා ගන්න. ඔය ගුණ සේව් කරන්න තියෙනවනේ. එන්න එතන ලියා ගන්න. නේද? තමන්ට ලියා ගන්න පුළුවන් නේද? සියලුම නේ වෙබ් ගොනු එක් ෆෝල්ඩර් එක තැන්පත් කරන කටයුතු කළ යුතුයි. All the web pages should be saved in a particular folder. කිසියම් ෆෝල්ඩර් එක තමන් සේව් කරනවා. අපේ අතන ලොකෝ මිස්ටේක් එක තමයි අපි ෆයිල් එක සේව් කරද්දී අපිට අමතක වෙනවා එක්ස්ටෙන්ෂන් එක දාන්න. The biggest mistake we are making is the missing the file extension. අනිවාර්යයෙන් නිසා අර පියවර අංක 3 තියෙනවනේ. ඒක හොඳට අන්ඩර්ලයින් කරගන්න නැත්නම් ඒක highlight කරගන්න. පියවර අංක 3. You underline or you highlight the step number 3, saving the file with the HTML extension. ඒක අන්ඩර්ලයින් කරගන්න. ඒ වගේම සමහර අයට අමතක වෙනවා මෙතන මේ all file select කරන්න. ඒකත් අන්ඩර්ලයින් කරගන්න. Some people are forgetting to select all files. මේවා කරේ නැත්නම් වෙබ් පිටුව සමහරට පිස්සු කරන්න පුළුවන්. සමහරට හරියට save වෙන්නේ නැති නිසා මේක හරියට පෙන්වන්නේ නැහැ browser එකේ. ඔන්න වඩ වෙන වැරදි. මොකද අපි පන්ති කාමරේ මේ අපි ටක් ගාලා අඳුර ගන්නවා. අපිට පේනවා ටක් ගාලා. නමුත් ඔයගොල්ලෝ ගෙදරට තනියම කරද්දී මේවා ටිකක් විතර නේද මිස් වෙන්න පුළුවන්. මම ඒකයි උපදෙස් දුන්නේ Tamanට ඒක වරද්ද ගන්න නැතුව කරන්න. මතකනේ? අංක 1 ෆයිල් එක සේව් කරද්දී අනිවාර්යෙන් දාගන්න HTML එක එක්ස්ටෙන්ෂන් එක. නම ටයිප් කරා උදාහරණයක් වශයෙන් index.html නැත්නම් abc.html.
අනිවාර්යෙන් ගහන්න. ඒ ගහපු ගමන් ටක් ගාලා අර ෆයිල් ටයිප් එක save as type කියන එක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න all file. ඒතර මුකුත් වරද්දක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි හැමතිස්සෙම මේ දේවල් save කරන්න මොකක් හරි තනි folder එකක. So you can create a folder, maybe probably on a desktop. You must save all the things with that folder. ඉතින් හැම ෆයිල් එකක්ම තමයි save කරන්න. තමන්ට ගැටලුවකින් තොරව ප්‍රශ්න වලින් නේ අඩු ප්‍රශ්න ගන්න තමයි ඩෙඩ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තමන් මේවා කරලා මොකක් හරි හිර වුණොත් ප්‍රශ්නයක් වුණොත් කෝල් එකක් දෙන්න. කෝල් එක නම් ඉක්මනට රෙස්පොන්ඩ් කරනවා. නැත්නම් WhatsApp message එකක් දාන්න. ඒක නම් සමහරනේ ඒවලම උත්තර නොදෙනවා වෙන්න පුළුවන්. මොකද මම දැක්කේ නැත්තම්. ඒ නිසා තමන්ට ඒ අනුව වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. Okay, now we are continuing. අපි දැන් යන් ඉස්සරහට නේද? ඒ නිසා අපිට වඩා පොසිබල් කරගන්න පුළුවන්. ඉතින් අපි යම් කිසි ආකාරයෙන් පාවිච්චි කරොත් ඔය විසිවික් tool එකක් මේ ප්‍රශ්න මුකුත් නැහැ. අර අපි කියව web authoring tool එකක් නැත්නම් යම් ආකාරයක CMS එකක් මේ ප්‍රශ්න නැහැ. මොකද එයා ඉබේම ඒ ෆයිල් සේව් කරනවා අවශ්‍ය කරන extension දීලා. ඒ නිසා අපිට ඒ වයිදී මේ වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Because those are professional programs, they are saving the web pages with all these things. ඒ වගේම අපිට එතනදී මේ අමතර වෙබ් බ්‍රවුසර් එක ඇරලා බලන්න ඕනෙත් නැහැ. ගොඩාක් මේ tool වල අර වෙබ් පිටුවේ පෙර දැකුමක් මූලික දශමපලය පෙන්නනවා. So you don't want to open with the web browser separately because the tool has some kind of a preview. So from the preview you can see how it is. Preview it will show you how it is, then you can simply look at into that. තේරුණාද? ඒව කරන්න පුළුවන්කම තියෙනවා. අපිට එච්චර මහන්සියක්ලා දඟලන්න ඕනේ. Okay, now we are learning about the HTML language. අපි දැන් ඉගෙන ගන්නවා HTML කියන භාෂාව සම්බන්ධයෙන්. අදිපාට සලකුණු භාෂාව. දැන් මේක භාෂාවක් කියලා කිව්වට computer programming language එකක් තරම් අමාරු දේවල් මේකේ නැහැ. If you look at the computer programming language, they will be tough. අපි Pascal ගැනම කතා කරොත් ඒක ගොඩාක් ගැටලු තියෙනවා. මොකද යම් කිසි පොඩි වැරද්දක් කරත් එයා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. But these are design language. HTML කියන්නේ design language. ඒ නිසා අපිට මේකෙදී කිසිම කරදරයක් නැතුව වැඩ කරන්න පුළුවන්. So you should know each and every tag in the HTML language. අපි කියන මාත් මේකෙදී tag උසුලන තියෙනවා. So පොඩ්ඩක් අපි යමු කොහොමද මේක කරන්න කියලා. මම කියලා තියෙන්නේ කියලා HTML is a markup language used to structure the visual appearance of web pages. HTML යනු වෙබ් පිටුවල දෘශ්‍ය පෙනුම සැකසීම සඳහා භාවිත කරන සලකුණු භාෂාවකි. It's a tag language. මේකේ mark කරන්නේ. It is not a computer programming language. එය පරිගණක ක්‍රම ලේඛන භාෂාවක් නොවේ. A web browser is needed to view the web pages which are designed or created using HTML. HTML භාවිතයෙන් සැලසුම් කර ඇති. එහෙම නැත්නම් නිර්මාණය කර ඇති වෙබ් පිටුව දර්ශනය කිරීමට වෙබ් අතරික්සුවක් අවශ්‍ය වේ. දැන් තේරෙනවනේ. අපි මේ හදපු පිටුව බලන්නේ මොකෙන්ද? වෙබ් බ්‍රවුසරෙන්. වෙබ් බ්‍රවුසරේ නැතුව අපිට මුකුත් කරන්න බෑ. ඒ නිසා වෙබ් පිටුව හදනවා නෝට්පෑඩ් එකේ, ඒක බලනවා වෙබ් බ්‍රවුසරේ. તો වෙබ් බ්‍රවුසර් ඕන එක පාවිච්චි කරලා දැකි. ගොඩක් කට්ටියනේ Google Chrome පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. Microsoft Edge පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. Internet Explorer වෙන්න පුළුවන්. Mozilla Firefox වෙන්න පුළුවන්. Opera වෙන්න පුළුවන්. Safari වෙන්න පුළුවන්. You can use any. හරිද? ඒ නිසා අපිට කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපු ගා මේකේ තියෙන මොනවද? markup language එකක් නේ. mark තමයි තියෙන්නේ. අපි මේකට කියනවා HTML tag or elements කියලා. HTML උසුලන සහ මූලාංග. අපි ඇත්තටම කතා කරන HTML කියන්නේ tag තියෙන්නේ. tag. ඒ tag එකතුවක් අපි කියනවා උසුලනයක් කියලා. අපි චූටි දෙයක් මේ කියවගනියක්. බොහෝ HTML මූලාංග ආරම්භක උසුලනයක්, හෝ විවෘතක උසුලනයක් සහ අවසන් උසුලනයක්, හෝ වසාදන උසුලනයක් සහ ඒ අතර වූ අන්තර්ගතයකින් සමන්විතය. අතිරේක ලක්ෂණ හඳුනා දෙන ගුණාංගයන්ද මූලාංග තුල අඩංගු විය හැකිය. අපි තාක්ෂණිකව විස්තරව ගන්නවා. Most HTML elements are written with the start tag or opening tag and an ending tag or closing tag, which contains with content in between. Elements can also contain attributes that define its additional properties. අපි කර්ම මේ උසුලන කියන ඒවාත් එක්ක එනවා පුංචි දෙයක් මේ ගුණාංග කියලා, attribute කියලා, උපලක්ෂණ කියලා කියනවා. ඒ වයින් කරන්නේ
අර දාපු එලිමන්ට් එකේ අර දාපු ටැග් එකේ වැඩිපුර විස්තර කරනවා. හරි? අපි දැන් චුට්ටක් දුර ගියාම අපිට තේරෙනවා ආරම්භ කුසලන අවසන් කුසලන සමාන නමුදු වෙබ් අතරික්සුවට අනකිරීම අවසන් බව සටහන් කිරීම සඳහා අවසන් නුසුලනේ කෝණික වරහන් ආරම්භ කළ පසු ඒ ඇලිරක් පවතී. දැන් අපිට තාම ඔක තේරෙන්නේ අපි තව චුට්ටකින් ගන්නවා පුංචි උදාහරණයක් අපිට මේක තේරෙනවා. හරි? අපි පුංචි උදාහරණයක් කරමු මේක හොඳ අපිට හොඳින් තේරෙනවා. an opening tag and a closing tag are identical. open tag එකයි ending tag එක සමානයි. දෙකම සමානයි. අපි මෙහෙම කියමුකෝ අපි opening tag එක නම x කියලා කියමු අපි. එන ලියන්නේ කොහමද? අපි මේක ලියනවා මෙහෙම angle bracket එකක් ඇතුලේ x කියලා. මේක අවශ්‍ය ටික ලිව්වා. ඉවර කරන්න කොහමද? අර tag එකේ නම ලියනවා /x කියලා. ඔච්චරයි. tag එකේ නම y නම් y කියලා පටන් ගත්තා. angle bracket එකක් ඇතුලේ අවශ්‍ය ටික ලියන්න ගියා. මෙහෙම /y කියනවා. ඔන්න ඔහම තමයි අපි මේ tag ලියන්නේ. මේක අපි කරන start tag එක මේක ending tag එක. ඒතර ending tag විශේෂ මොකද්ද? මේකේ slash එකක් තියෙනවා. ඔන්න වැදගත් දේ. start tag එක ලිව්වා. ඒකම ලියන ending tag එකේ tag එක ඉවර කරන්නේ කොහමද? මේ ඇලෙර පාවිච්චි කරලා slash එක පාවිච්චි කරලා. That's only thing you are putting. ඒතර මේක ඇතුලේ attribute තියෙනවා. attribute ගන්න අපේ උපලක්ෂණ නැත්නම් ගුණාංග අපිට ඒ වයින් මේ කරන tag එකේ වැඩිපුර දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැදගත් දේ තමයි අපි මේ කතාන tag ගැන කතා කරමු. මේ tag වල අපි කියනවා අක්ෂර ભેදය බලපාන්නේ නැහැ. අක්ෂර ભેදය බලපාන්නේ නැහැ. ඒ කියන්නේ capital ලිව්වත් කමක් නැහැ, simple ලිව්වත් කමක් නැහැ. capital කරන simple කරන නැහැ. අපි දැන් පුංචි note එකක් දෙනවා. ඒක පොතේ තමයි ලියා ගන්න ඕනේ. පොතේ ලියා ගන්න දාගන්න පුංචි මාතෘකාවක් web designing කියලා අපු මාතෘකාවක් දාලා තිනවා. උප මාතෘකාවක් දාගන්න HTML tags and elements කියලා. HTML tags and elements. HTML උසුලන සහ මූලාංග. දැන් මේක ඉතාමත් වැදගත් පුංචි කෑල්ලක්. ඉතින් අපි මේක පොතේ ලියා ගන්නවා සටහනක් වශයෙන් වැදගත් විදියට. නේද? We are writing this one in your exercise book as important note. I want to note that in book. That's why I'm putting it right. tag ගොඩක් තියෙනවා. මම එක sample එකක් ගන්නවා මෙන්න මේ වගේ. මේගොල්ලෝ දකින්නේ. හොඳට බලන්නකෝ මේක දිහා. සමහර අය දන්නවා. මේ තමයි අපි කතාන tag එක. මේ tag එක නම p කියන tag එක. මේක p කියන tag එක. මෙතන start point එක. මේ start එක. තව ටිකකින් ලියන්න එපා දැන් මොකද මේ උඩයට ඔක්කොම ලියනවා තව ටිකක් බලන් ඉන්න ඉස්සෙල්ලා. මෙතන starting tag එක. පේනවනේ p tag එක. මෙතන tag එකේ නම. මෙතන මේක attribute එක උපලක්ෂණය ගුණාංගය. මෙතන ගුණාංගයට අවශ්‍ය විස්තරය. මේ tag එක වැහුවා. වහන්නේ කොහමද? slash කියලා tag එකේ නම ලියුවා. හැබැයි මෙතන වහද්දී මේ උපලක්ෂණ ලියන්න ඕනේ නැහැ. We simply close the tag. That's all. We are not writing the attribute. පේනවනේ? එහෙනම් මේ තියෙන්නේ ආරම්භය මෙතන අවසානය. තේරෙනවද? ඔන්න බලන්නකෝ එහෙනම් අපි දැන් මේ පොඩි විස්තර ටිකක් ලියාගමු. මෙන්න බලන්න. මේ තමයි උපලක්ෂණය. attribute එක. මේ තමයි මොකද්ද? start tag එක. ඔන්න පේනවනේ? This is start tag. Within the start tag you have the attribute. උපලක්ෂණ ගුණාංගය උපලක්ෂණය. Then this is the ending tag. මෙන්න මේ මුළු කොටස අපි කියනවා මොකද්ද? මූලාංගය element එක කියලා. Look at now. This is the start tag. This is the ending tag. From start tag to ending tag, this is called the element. Moolangya. So this is the attribute. Attribute has two parts. First one is the attribute name, upalakshaniya nama. Second one is the attribute value, upalakshaniya age. මෙතන tag එකේ නම. පේනවද දැන්? මේ tag එක p. ඉතින් මේ tag ගොඩක් තියෙනවා අපිට ඉගෙන ගන්න. We are learning few tags. ගොඩාක් tags තියෙන HTML. අපි ඒ අතරින් තෝරගත්ත tag 30ක් විතර ඉගෙන ගන්න. So p, this is the p tag. Normally called paragraph tag. ඡේද උසුලනේ කියලා අපි කියන ඡේදයක් දාන එක. මේ alignment. ඔය alignment දන්නවනේ දැන්ටම. alignment කීයක් අපිට තිබ්බද? 4ක් තිබ්බනේ. left, right, center, justify කියලා. මේ alignment තමයි මේ තියෙන්නේ. අපි කියන්නේ මේ p කියන්නේ paragraph. අපි paragraph එක align කරන්නේ කොහොමද? So we can align the paragraph to the left side or maybe to the right side. We can center the paragraph or we can make full align, justify. So අපි මෙන්න මෙතන දාන්නේ මේ value එක. සාමාන්‍ය HTML වල අපි උපලක්ෂණය ලියනවා
attribute, we put an equal sign, we put the value. Normally, always, we are putting values within the double quotation. අපි හැමතිස්සෙම උපලක්ෂණයක අදාළ අගයන් ලියන්නේ අර ද්විත්ව උඩුකම ඇතුලේ. උද්දෘත ලකුණ කියලා නේද? දුවි උද්දෘත ලකුණ කියලා කියන්නේ. දුවි උඩුකම අපි ලියන්නේ. ඔත අපේ අවශ්‍යතාවය. එහෙනම් මේක තමයි අපි කතා කරන මේ සාමාන්‍ය HTML එලිමන්ට් එක තියෙන attributes සහ tags. පේනවද? අය මේක ලියාගමු ලස්සනට. You can note it down this one in your notebook. Okay, we try to understand this one again. Okay, we try to understand this one again. So this is the normal, you can see this is the normal tag. I mean, this is සාමාන්‍ය tag එක. නැත්නම් අපි කියන element එක. මූලාංගයක් ලියලා තියෙනවා. So මේ කොටස් කීපයක් තියෙනවා. දැන් මේ කතා කරන්නේ මෙන්න මේ ඇතුලේ කෑල්ල. This is the attribute, උපලක්ෂණය. අපි කරන්නේ මේකෙන් මොකද්ද? මේ tag එකට අදාළව යම් කිසි setting එකක් හදනවා. What we are doing is we are making some settings for this given tag. මේ tag එක p කියන tag එක. p කියන්නේ paragraph කියන එකයි. අපි මේකෙන් කරන්නේ ඡේදයක්. paragraph එකක වැඩ කරනවා. එහෙනම් මේ align කියන්නේ මොකද්ද? paragraph එකේ alignment එක. අපි කිය එකෙල්ල කිරීම කියලා එකෙල්ල කිරීම හදනවා. අපි කියන 10 පන්ති word processing වලදී left align කරනවා, right align කරනවා, center කරනවා, justify කරනවා. We are making that. तर මේ තියෙන්නේ starting tag එක. අපිට අනිවාර්යෙන් ලියන්න සිද්ධ වෙනවා. එහෙනම් p තමයි ලියන්නේ tag එකක් ලියන්නේ angle bracket එකක් ඇතුලේ. So whenever we start a tag, we must end it somewhere. අපි tag එක පටන් ගත්තාම උසුල්නේ පටන් ගත්තාම මේක කොහේ හරි තැනක අවසන් කරන්න ඕනේ. මේක අවසන් කරන්නේ කොහොමද? මෙන්න මේ විදියට end කියලා. So end කරන්නේ අපි අර tag එකම ලියනවා slash අකුර දාලා. එච්චරයි. slash p. අපේ tag එක p slash p. එනිසා මේ අපි මෙන්න මේ කොටස් දෙක අතර අපි මේ අර p එක මේ slash p දක්වා අපි කියනවා මොකද්ද? මූලාංගයක්. එසම එලිමන්ට් එකක්. මේ එලිමන්ට් එකක්. ඔය වගේ එලිමන්ට් අපිට ගොඩක් හම්බ වෙනවා. අපි ඒවා තමයි ඉගෙන ගන්න. මේ ටැග් තමයි අපි ඉගෙන ගන්න. මේ ටැග් එකේ නම මේ තියෙන්නේ. මේක ටැග් එකේ නම p. මේ තියෙන්නේ ඇට්‍රිබියුට් එකේ නම, උපලක්ෂණයේ නම. මේ තියෙන්නේ උපලක්ෂණයේ අගය. value of the attribute. attribute value. සාමාන්‍යයෙන් අපි උපලක්ෂණයක් සටහන් කරන උපලක්ෂණයේ නම ලියනවා සමාන ලකුණක් දාලා ඩබල් කෝට් ඇතුලේ අවශ්‍ය අගය ලියනවා. අපිට මේ වගේ ගොඩක් හම්බ වෙනවා. So we are getting so much of attributes. අපිට attributes සෑහෙන පොඩක් හම්බ වෙනවා. අපිට tag ගොඩක් හම්බ වෙනවා. ඒ tag ඇතුලේ අපිට attribute හම්බ වෙනවා. අපි ඒ ටික ඔක්කොම මේකට දාගන්නවා. තේරුණාද? අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් මේ tag name නැත්නම් මේ උසුලන මේ වගේ අක්ෂර ભેදය බලපාන්නේ නැහැ. It is not case sensitive. හරි? case අපින insensitive not case sensitive. case එක හිතන්නේ නෑ යා. ඒ කියන්නේ මේ අකුරු capital ලිව්වත් කමක් නෑ, simple ලිව්වත් කමක් නෑ, මිශ්‍ර අකුරු ලිව්වත් කමක් නෑ. දැන් මේ එක අකුරනේ තියෙන්නේ. අපිට හම්බ වෙන tag එකක් තව නේද? img කියලා. ඒකෙද අපිට capital උත් කමක් නෑ, simple උත් කමක් නෑ, මිශ්‍ර. case insensitive. නේද? අකුරු ભેදය බලපාන්නේ simple අකුරු උනත්, capital අකුරු උනත් මිස හැබැයි සාමාන්‍යයෙන් අපි ලියද්දී අපි tag ඔක්කොම ලියන්නේ simple අකුරු වලින්. As a practice, we always try to write the tags in simple letters. Attribute උත් එහෙමයි. values තේම ඔක්කොම simple තමයි ලියන්නේ. ඉතින් සමහරට මේ value එකේ අකුරු තියෙන්න පුළුවන්, සමහර ඉලක්කම් තියෙන්නත් පුළුවන්. ඒ මොනවා තිබ්බා ලියන්නේ double quotation ඇතුලේ. ඊළඟට සමහර tag ගත්තාම සමහර tag වලට අර closing tag එකක් නැහැ, ending tag එකක් නැහැ. Some tags doesn't have the ending tag. ඒක පටන් ගන්නව විතරයි ඉවර කරන්නේ නැහැ. විශේෂම තමයි මේ img කියන tag එක. නැත්තම් br කියන tag එක, hr කියන tag එක. ඒවා වහන්න ඕනේ නැහැ. ending එකක් නැහැ. image කියන්නේ මොකද්ද? adding an image. රූපයක් එක් කරනවා. ඒ රූපයක් එක් කරාට පස්සේ කියන්න ඕනේ නැහැ ඉවරයි කියලා. ඒ වගේ tag වලදී අපිට අවසානයක් සටහන් කිරීම අවශ්‍යතාවයක් නැහැ. අපි වල කියනවා his මූලාංග කියලා. We call them as empty elements. his ඒවා මොකද අවසානයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඒවට නැහැ අවසානයක්. ඒවා ලියන්න ඕනේ නැහැ අවසානය. ඒ කියන්නේ ඒකේ මොකද අපිට නැහැ /img කියලා පාවිච්චි කරන්නේ නැහැ. /br කියලා පාවිච්චි කරන්නේ නැහැ. ඒක අවශ්‍යතාවයක් නැහැ. But other tags
when you open it you must close it. හැබැයි අනිකුත් උසුලන වලට තමන් ඇරියොත් අනිවාර්යෙන්ම වහන්න ඕනේ. නැත්තම් වැඩේ අවුල් වෙනවා. If you open attack, if you start attack, you must close somewhere. You must end somewhere. තමන් ටැග් එකක් විවෘත කරොත්, තමන් ටැග් එකක් අරගත්තොත් ඒක අනිවාර්යෙන්ම කොහේ හරි තැනකදී වැහෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට අවුල් වෙනවා. තේරෙනවද? අපි මේ තමයි කතා කරන දේ. අපිට මේක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙනම් අපි දැන් ගිහලා බලමු කොහොමද වෙබ් පිටුවක මූලික ආකෘතිය කියලා. The basic structure of a web page. සාමාන්‍යයෙන් අපි වෙබ් පිටුවක් කියන්නේ මිනිස්සෙක්ගේ මේ හිස කඳ බඩවයි කෑල්ල. අපි මිනිස්සෙක් ගත්තොත් මොකද අපිට හිස ඔලු කෑල්ලක් තියෙනවා, බඩ කඳ කෑල්ලක් තියෙනවා. So if you look at a web page is very similar to that. It has a head part, it has a body part. ඔන්න මම පුංචි උදාහරණයක් දුන්නා. අපි දැන් මේකේ යම් මේවා ලියා ගන්නයි යන්නේ. ඔයගොල්ලෝ නෝට් එකේ මේ දේවල් ලියා ගන්නවා. Look at now. Whenever we are creating a HTML file, a web file, a web page, අපි යම් කිසි ආකාරයේ HTML document එකක් හදනවා නම්, web පිටුවක් හදනවා නම්, අපි මුලින්ම මේක ලියන්න ඕනේ web පිටුවක් ආරම්භ කරනවායි කියලා. So we are writing that this code HTML. මේක තමයි අපි ලියන පළවෙනිම කෑල්ල. අපි ඒක ගිහිල්ලා කොහෙද නැගදී අනිවාර්යෙන්ම මේක ඉවරයි කියලා කියන්න ඕනේ. ඔයගොල්ලන්ට මතකයි නේද අපි කිව්වා අපි හදනවා dynamic web pages කියලා. ගතික වෙබ් පිටු. අපි අද programming language පාසන PHP වගේ ඒවා. ඉතින් අපි මේකට ඒවා දානවා නම් අපි ඒකත් කියලා මේකද කියන්න ඕනේ මම මෙතනින් පටන් ගන්නේ PHP. මම මෙතනින් PHP පටන් ගත්තා. මම මෙතනින් PHP ඉවර කරා. So we have to way to say that. දැන් මේ එයා දන්නවා මෙතනින් පටන් ගත්ත HTML මෙතනින් HTML ඉවරයි. ඉතින් සටහන් කරනවා මෙතන මොකද්ද වෙබ් පිටුවේ ආරම්භය. එන ලියාගමු ඕක. වෙබ් පිටුවේ ආරම්භය දක්වයි. Not start of the web page. එහෙනම් මෙතන මොකක්ද යට තියෙන්නේ? වෙබ් පිටුවේ අවසානය දක්වයි. Not the end of the web page. ඉතින් හැම වෙබ් පිටුවකම ඔය පේලි දෙක අනිවාර්යෙන් තියෙනවා. All the web pages should have these two lines. Mark the beginning, mark the end. ආරම්භය සටහන් කරන්න ඕනේ, අවසානය සටහන් කරන්න ඕනේ. Then we are thinking about the head part of the web page. Web පිටුවේ හිස කොටස. ඒක නම් කරන්න ඕනේ අපි. ඒක නම් කරන්නේ කොහෙන්ද? මෙන්න පටන් ගන්නවා මෙතනින් ඉවර කරනවා මෙතනින්. පොඩි දෙයක්. ඒ මොකක්ද දන්නවද? මේ head part එකේ type කරන ඒවා, head part එකේ දාන ඒවා අපිට web browser ඇතුලේ පේන්නේ නැහැ. ඔයාලා web browser ගැන දන්නවනේ. web browser එකේ මැද්දේ අපිට මේ කියන කතා ටික පේන්නේ නැහැ. මේ දාන දේවල් අපි දැම්මොත් දානවා පේන්නේ මොකද්ද? web browser එකේ අර title bar එකේ. නේද? මේක ඇතුලේ තියෙන සාමාන්‍යයෙන් මේක අපි දාන්නේ අපේ මතන එකම එක පදයයි. ඒ මොකද්ද? title කියන පදේ. වෙන මොකුත් මේකේ දාන්නේ නැහැ. ඒක මාක් කරනවා වෙබ් පිටුවේ ටයිටල් එක. මෙන්න මේක. වෙන මොකුත් අපි දාන්නේ නැහැ. අපේ මට තව දාන්නේවා තියෙනවා. අපේ මට්ටමේ දාන්නේ නැහැ. හොඳින් මතක තියාගන්න. In our level we are putting only the title. The title means title of the web page. Title means title of the web page. So it will display on the browser's title bar. ඒක පෙන්වන්නේ කොයිද? browser එකේ web අතරික්සුවේ title bar එක මත. එහෙමනම් අපි ඔය දෙකත් මාක් කරගමුකෝ head part එක. මෙතනදී මෙන්න මේ දේවල් අපිට වෙබ් පිටුවේ නේද? නැත්නම් අපි වෙබ් බ්‍රවුසරේ දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවනේ. You can't see the content here on the web browser. our web browser අපිට මේක දකින්න අපි මේක දාන එක වටින්නේ
වෙබ් බ්‍රවුසර් ටයිටල් බාර්. ටයිටල් බාර් එක අඳුරන්නේ වෙබ් බ්‍රවුසරේ නේද? අපිට ඒක බාන්න පුළුවන්. අන්න දැන් තමයි වැදගත් වෙන්නේ. මොකද්ද මෙන්න ඉතින් පටන් ගන්නවා වෙබ් පිටුවේ මොකද්ද බොඩි පාර්ට් එක. ඒක තමයි වැදගත් වෙන්නේ. අපි මේ බොඩි ටැග් එක ඇතුළේ ලියන දේවල් ඔක්කොම අපිට වෙබ් පිටුවේ දකින්න පුළුවන්. We can see all the things on the web browser. අපිට වෙබ් අතර ස්වී දක්. එහෙනම් මෙතන මාක් කරනවා ආරම්භය, මෙතන මාක් කරනවා අවසානය. ඒ දෙක ලියා ගන්නකෝ. මොකද නෝට් එකේම ලියා ඉඳ තියලා තියෙන එතන ඉඳ තියෙනවා නෝට් එකේම ලියා ගන්න පුළුවන්. ඉතින් අපි කතා කරන හැම වෙබ් පිටුවකම මේ මූලික ආකෘතිය තියෙනවා. පටන් ගන්නවා HTML කියලා, ඉවර කරනවා /html කියලා. ඒකේ මුල් කොටස පටන් ගන්නවා head කියලා, ඉවර කරනවා /head කියලා. ඒක ඇතුළේ තියෙනවා title කියලා, title එක ඉවර කරනවා. පටන් ගන්නවා body කියලා, අවශ්‍ය ඕන දෙයක් එක ඇතුළේ ලියනවා, ඊළඟ /body කියලා ඉවර කරනවා. මේක තමයි වෙබ් පිටුවක මූලික ආකෘතිය අපිට අවශ්‍ය කරන්නේ. So each and every web page should have this structure. ඕගොල්ලෝ හදන හැම වෙබ් පිටුවකම මේ මූලික ආකෘතිය තියෙන්න ඕනේ. මේ කියව ටැග් ටික හැම පිටුවකම එනවා. තේරෙනවද? නිසා අපි ඇත්තටම කතා කරන්නේ මේ body/body අතර ලියන දේවල් ගැන කතා කරන්නේ. අපි එතන තමයි අපිට ඕන කරන දේවල් ඇතුළත් කරන්නේ. අපි ඉගෙන ගන්න ටැග් ටික ඔක්කොම පාවිච්චි එතන. අර උඩ ටික එහෙම තියෙනවා head එකයි title එකයි. HTML පදේ උඩ තියනකට තියෙනවා. ඒ නිසා අපි මේ ඔක්කොම දා කරන්නේ මෙන්න මේ වෙබ් පිටුවේ අන්තර්ගතය හදන්න. මතනේ අපි කිව්වා we are making the visual appearance of the web page. වෙබ් පිටුවේ දර්ශනය අපි හදන්නේ. සමේරන අපි කොහොමනේ? ඒ නිසා අපි මේ ටැග් ඔක්කොම ගන්නේ මේ වැඩේ කරන්නේ. ඒ නිසා අපි මේ ටැග් ටික ගැන තව පොඩි විස්තරයක් ලියා ගමු. තව අමතර ටැගුත් එක්ක. ඉතින් මම නෝට් එකේ තියලා තියෙනවා. Tamande තැන් වල ඒවා ලියා ගන්න පුළුවන්. නේද? නා බලමු ඉස්සලාම මේ ටැග් එක html/html. ඔයගොල්ලන් දන්නවා. මොකද මේ කරන්නේ? වෙබ් පිටුවේ ආරම්භයයි අවසානයේ සටහන් කරනවා අනිවාර්යෙන් ලියන්නම ඕනේ. අනිවාර්යෙන් ලියන්නම ඕනේ. පොඩි වාක්‍යයක් ලියාගමු අපි එහෙනම්. නෝට් එකට දීලා තියෙනවා used to mark the start and end of a web page. Used to mark the start and end of a web page. web පිටුවේ ආරම්භය සහ අවසානය වෙබ් පිටුවේ ආරම්භය සහ අවසානය සටහන් කිරීමට භාවිත කරයි. හෙඩ් එකක් දාන්න ඕනේ ඔයගොල්ලෝ. එහෙනම් අපි ලියාගමු මේක විෂය කාණුව ලියාගන්න. ඒකත් අපි ලියාගමුනේ. used to add the header information of the web page. Used to add the header information of the web page. Header information is not displayed in the web browser window.
වෙබ් පිටුවෙහි ශීර්ෂක විස්තර. වෙබ් පිටුවෙහි ශීර්ෂක විස්තර. ඇතුළත් කිරීමට භාවිත කරයි. ඇතුළත් කිරීමට භාවිත කරයි. ශීර්ෂක විස්තර වෙබ් අතරික්සු කවුළුවෙහි. වෙබ් අතරික්සු කවුළුවෙහි. දර්ශනය නොවේ. ටයිටල් දාන ටයිටල් එක ගැනනේ. මේක නම් මාතෘකාව. මේක පේන්නේ වෙබ් බ්‍රවුසරේ ටයිටල් බාර් එකේ. නමතයි ටයිටල් බාර් එක. අර උඩින්ම පෙන්නන්නේ නේද? අපි ලියමු පුංචි විස්තරයක්. used to add the title of the web page. Used to add the title of the web page. The title is displayed in the web browser's title bar. Web browser's title bar. ලියාගමු. වෙබ් පිටුවේ මාතෘකාව එක් කිරීමට වෙබ් පිටුවේ මාතෘකාව එක් කිරීමට භාවිත කරයි. මාතෘකාව වෙබ් අතරික්සුවේහි මාතෘකා තීරුවෙහි දර්ශනය කරනු ඇත. right කෙනෙකුට පහුගිය ලියන්න බෑ. මම පහුගිය දාන්නම් පහුගිය ආයසරයක්. පොඩ්ඩක් කාටරි බැරි වුණාලු ලියා ගන්න නේද? මේක හොඳයි ලියා ගන්නකො. දැන් අපි ඉස්සරහට නේද? අපිට තව ටැග් තියෙනවා. අපි ටැග් ටික අත ඉගෙන ගන්න යන්නේ. Look at these tags now. නේද? body tag එක. ඕක දැන් දන්නවා. අපි දන්නවා ඒකනේ. අපි පුංචි වාක්‍යයක් ලියාගමු. used to mark the start and end of the body of the web page. The content of the web page will add
in here will add in here and will be displayed in the web browser. In the web browser. web පිටුවෙහි බඳ කොටසෙහි web පිටුවෙහි බඳ කොටසෙහි ආරම්භය සහ අවසානය සටහන් කිරීමට භාවිත කරයි. web පිටුවේ අන්තර්ගතය මෙහි ඇතුළත් කරන අතර web පිටුවේ අන්තර්ගතය මෙහි ඇතුළත් කරන අතර ඒවා වෙබ් අතරික්සුවෙහි දර්ශනය වනු ඇත. මේ සරලව කියන්නේ මොකක්ද? අපි අපිට අවශ්‍ය ඔක්කොම ටැග් ටික මේක ඇතුලේ කියන එක තමයි. කොච්චරයි. හරිද? ඊළඟ එක. මේක විශේෂ එකක්. අය මේක පාවිච්චි කරනවා අපිට කමෙන්ට් එකක් දාන්න. අපිට විවරණයක් සල්ලක්ෂයක් දාන්න. මොකද්ද මේ කතා විවරණය සල්ලක්ෂය? කමෙන්ට් එකක් කියන්නේ මොකද්ද? අපි මේ ලයින් එකේ ලියන ඒවා එයා පාවිච්චි කරනවා. එයා අමතක කරලා යනවා. එයා අතහැරලා යනවා මේක. එහෙනම් මොකටද මේක ලියන්නේ? අපි දැන් මේක ලිව්වොත් බොඩි එක ඇතුලේ මොන හරි දෙයක් ඔය ටැග් එක දාලා අපි මේ නේද? ඇන්ගල් බ්‍රැකට් එක දාම එක්ස්ක්ලමේෂන් මාක් එකයි හයිපන් දෙකක් දාලා මොන හරි ලියලා අපි ඉරකොත් හයිපන් දෙකකුයි ඇන්ගල් බ්‍රැකට් එකකුයි දාලා ඉවර කරොත් මෙයා මේ පිළ අතහැරනවා. ඉග්නෝර් කරනවා. මේක අතාරිනවා. මේක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි අපි වෙබ් පිටුවක් හදද්දී අපිට වෙබ් පිටුව තුළ යම් කිසියකට විස්තරයක් දාලා තියන්න පුළුවන්. අපි හිතන ප්‍රෝග්‍රෑමර් කමෙන්ට්ස් කියලා. සල්ලක්ෂයක් විවරණයක් කියලා. මේක අපි දාන්නේ අපිට තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් අපි වෙබ් පිටුවේ නම දාලා තියෙනවා. ඒතර අපි දන්නවා මේ වෙබ් පිටුවේ නම මොකක්ද කියලා. සමහරට මේකේ හදපු කෙනාගේ නම දානවා. ඉතින් අපි දන්නවා මේක කවුද හැදුවේ කියලා. දැන් එනම් පෙන්වන්න ඕනේ නේ බලන කෙනාට. User doesn't want to see that. But whenever you try to look at internal coding, so people should know who created that one. Then we can put the name of the creator. අපිට හදපු කෙනාම දාන්න ඕනේ. දිනේ දාන්න පුළුවන් සමහරට ඕනේ. So we can keep the created date within the web page. But it doesn't display to the user, but it is in the coding. But this coding will not display on the browser. The browser එක පෙන්වන්නේ නැහැ. සමහරට අපි මේක කාලයක අඩුපාඩු හදනවා වෙනස්කම් කරනවා. අපි යම් සමහර ඒවා ලියලා තියෙනවා. අපිට අන්න මේ වගේ තැන් වලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. So you are putting some comments to include some information within the code. අපිට මේ කේත අතරෙම යම් තොරතුරක් දාන එක පාවිච්චි කරනවා. But it doesn't display to the users. ඒවා පරිශීලකයට පෙන්වන්නේ නැහැ. ඒවා ඉග්නෝර් කරලා යනවා. ඔන්න බලන්න ඔය වැඩි හොඳයිනේ. තවත් සමහර අවස්ථාවල මේක කරන තමාස්ථා තියෙනවා. ඒ තමයි මේ අපි යම් විස්තර ටිකක් මේකේ දානවා. හැබැයි විස්තර තාම අපිට පෙන්වන්න තරම් සම්පූර්ණ නැහැ. පෙන්වන්න තරම් සම්පූර්ණ නැහැ. අපි මොකද කරන්නේ? දැන් මේක මහලා දැම්මොත් අවුල්නේ. අපිට අමතක වෙනවනේ. නිසා ඒ කොටස අපි කමෙන්ට් එකක් වශයෙන් දාලා තියෙනවා. අපි ගමතර අර ටීවී එකේ හොට් නිවුස් එකක් ගන්නනේ. waiting කියලා දාන්නේ නේද? බල. ඒ වගේ අපිට යම් තොරතුරක් තියෙනවා පෙන්වන්න යූසර්ට. හැබැයි ඔක්කොම ටික අපේ ළඟ නැහැ. අපිට ටිකක් තාම අඩුයි. සම්පූර්ණ නැහැ. අපිට විශ්වාස නැහැ මේක ගැන. අපි මොකද කරන්නේ? අපි ඒ ටික දානවා කමෙන්ට් එක දාලා තියෙනවා. අපේ කෝඩින් වල එක තියෙනවා. යූසර් පේන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ නේද එතකොට? පස්සේ අපි ඒක හරි ගියොත් කමෙන්ට් එක අයින් කරව ගමන් කමෙන්ට් කෝඩ් එක අයින් කරපු ගමන් ඒ ටික පේනවා. So we are adding user comment for different purposes. Program comments, different purposes. One is just to have some important information within the coding so other people can see that, the editors can see that. Next one is sometimes we want to show something but not all the things are ready to show, then we can keep it as comment. Then people will not see those things, then it's a safe side. අපිට යම් ආකාරයට ආරක්ෂාවක් අපිට ඇති වෙනවා. තේරෙනවනේ?
දැන් මෙතනින් පස්සේ අපි පටන් ගන්නවා අපිට අවශ්‍ය කරන ටැග් එකේ. අපි මේ ටැග් වලට උදාහරණ ගොඩක් කතා කරනවා. මම ඔයගලන්ට දෙනවා උදාහරණ. ඔයගලට උත්තර ලියන්න ඕනේ. So we are going to discuss lot of tags now. I am giving some coding. You have to show the answer for that. I am showing you the output. You have to write the coding for that. අපි එහෙමයි කරන්නේ. අපි කරන්නේ කොහොමද? මම සමහර අවස්ථාවල HTML code ටික ලියනවා. ඔයගලට output එක ලියන්න කියනවා. මම සමහරට output එක දෙනවා. ඔයගොල්ලෝ output එකට අදාළව coding ටික ලියන්න. එහෙමයි අපි යන්නේ. විභාගෙදී මේ ආකාර දෙකෙන් ප්‍රශ්න එනවා. විශේෂයෙන් කෙටි ප්‍රශ්න ගත්තොත් coding ටික දීලා output මොනවද කියලා අහනවා. සමහරට output එක දීලා මේ අවශ්‍ය coding වල උත්තර හතරක් දෙනවා තමයි හරියට තෝරන්නේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට ගොඩක් වෙලාට තනි වෙබ් පිටුවක් පෙන්නලා අපිට coding ටිකක් දීලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න කියනවා. විභාගෙ මේක ලේසිම ප්‍රශ්නයක්. ප්‍රශ්නත් එක බලද්දි හරිම ලේසි ප්‍රශ්නයක්. අපි හැම කෙට්ටම මේ ප්‍රශ්න ටිකට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ගොඩාකට පහුගිය ප්‍රශ්න පත්‍ර දිහා බැලුවොත් අපි ලකුණු 8ක් 12ක් වගේ ගාණක් මේකද හම්බෙලා තියෙනවා. සමහර අවුරුදු ලකුණු 14ක් හම්බෙච්ච අවස්ථා තියෙනවා. ලේසිම එකක්. කිසිම අමාරුවක් නැතුව අපිට හොඳ ලකුණු ගන්න පුළුවන්. අපිට මේ පුංචි කෝඩින් ටික තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් මේවා ඔයගොල්ලෝ ටයිප් කරලා පුරුදු වුණොත් ඔයගොල්ලෝ ගහලා බැලුවොත් වඩාත් හොඳින් මේවා තේරෙනවා. ඉතින් හැම කෙනෙක්ම මම හිතනවා කම්පියුටරේ මේවා ටයිප් කරලා බ්‍රවුසරෙන් බලයි කියලා මේ අවුට්පුට් එක එනවද කියලා. හරිද? ඒක කරන්න. එතකොට Tamanට මේක තේරෙයි. ඉතින් මේක කරන්න ලොකු අමාරුවක් නෑ. මොකද අපේ ළඟ notepad program එක තියෙනවා. අපේ ළඟ web browser එකක් තියෙනවා. අපිට කරලා බලන්න පුළුවන්. අඩුපාඩුවක් වුණොත් වැරද්දක් වුණොත් ප්‍රශ්නයක් වුණොත් try කරලා බලන්න දෙපාරක් තුන් පාරක් නේ විසඳ ගන්න පුළුවන්ද කියලා. විසඳ ගන්න බැරි වුණොත් මට කෝල් එකක් දෙන්න. මම උදව් කරන්නම් Tamanට වැරද්ද හදාගන්න. හරි නිසා ඒක එච්චරම මේ අමාරු කරදර සංකීර්ණ එකක් නෙමෙයි. Tamanට එක ටක් ගාලා කරගන්න පුළුවන්කම තියෙනවා. තේරෙනවද? right. එහෙනම් අපි යන් ඉස්සරහට අපි වැඩේ කරගෙන යන්න. P අපි නම් එක මොකද්ද? ඡේද කඩනයක් කියලා. නැත්නම් ඡේදයක් හඳුනලා පාවිච්චි කරනවා කියලා කියනවා. Use to define a paragraph. ඡේදයක් හඳුනලා පාවිච්චි කරයි. මේකේ තියෙනවා පුංචි attribute එකක් align කියලා. අපිට මූලික වශයෙන් attribute එක align කියලා. අපිට align එකට දෙන්න පුළුවන් එක්ක left, එක්ක right, එක්ක center, එක්ක justify කියන්නේ. ඔයගොල්ලෝ මේ හතර දැන් දන්නවා. අපි word processing ඉගෙන ගත්තානේ. අන්න කිසි ගැටලුවක් නැතුව මේවා දෙන්න. ලියා ගන්න P/P. Used to define a paragraph. Used to define a paragraph. ඡේදයක් හඳුන්වා දීමට භාවිත කරයි. මේ තියෙන්නේ කොහොමද? මෙන්න මේක ලියා ගන්න. මේ තමයි මේකේ තියෙන අපේ ක්‍රමවේදය පාවිච්චි කරන පිළිවෙල. tag එකේ P align. මෙතන යන මේ වචන ලියන්න ඕනේ. මේ alignment එකේ value එක ලියන්න ඕනේ. අපි දැන් ඉස්සරහට යන්නේ නේද ටිකක්? මෙන්න මේ tag br. I told you that br is an empty tag. It doesn't need the closing. මේක empty tag එකට මේ close කරන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් අපි මේක ලියලා මෙන්න මෙහෙම ලියනවා. මෙන්න br space slash කියලා ලියනවා. මෙහෙම ලියන්න පුළුවන්. මේ තමයි XML standard එක. ඉතින් අපිට එහෙම ලියන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන අඩුයි. අපේ br. මේකෙන් මොකද කරන්නේ? It's adding a line break. මේක page එකට එකතු කරනවා. ඉතින් මේ ඡේද කඩනයක් නේ. ඡේදයක් වෙන් කරා. මේකෙන් පේලියක් කරනවා. හරිද? අය පුංචි වාක්‍යයක් ලියා ගමුකෝ නේද? Used to insert a single line break. Single line break.
the BR tag is an empty tag, which has no end tag. HR මේකෙන් මොකද කරන්නේ? මේක ලස්සන ටැග් එකක්. මේක ඉතාමත් වටින ටැග් එකක්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා දැන්. මොකද මේකෙන් කරන්නේ? පුළුවන් ද කාට හරි පොතේට හරි දුවටට හරි කියන්න ඔයගොල්ලෝ අහලා තමයි මේකෙන් කරන්නේ මොකද්ද කියලා. දාන බාන පුංචි මට chat එකට ආන්සර් එකක් හරි voice වලින් හරි කියන්න. පුළුවන් ද කියන්න මොකද වෙන්නේ කියලා මේකේ? යමක් හිතා ගන්න පුළුවන්ද? පුළුවන් හිතන්න මොකද්ද මේකෙන් වෙන්නේ? මොකද්ද මේකේ කොහෙද මේක වෙන්නේ මොනවද මේකෙන් වෙන්නේ කියලා හිතා ගන්න පුළුවන්ද? දන්නවද කවුරු හරි කෙනෙක්? no idea. මේක කරන්නේ මොකද්ද? තිරේ හරහට ඉරක් අඳිනවා. creates a horizontal line. තිරස් ඉරක් නිර්මාණය කරනවා. මේක ටික වැඩිපුර නිසා මේකට ඉගෙන ගන්න ඕනේ වැඩිපුර දේවල් මේකේ. අපි දැන් මෙහෙම ස්ක්‍රීන් එක ගත්තා අපි මොකද ස්ක්‍රීන් එකේ මෙහෙම හරස් අතර ඉරක් අඳිනවා. it's drawing a line from here to here. මේක තමයි මේකෙන් කරන වැඩි. මෙහෙම ඉරක් අඳිනවා. මෙහෙම ඉරක් අඳිනවා. බලන්න. මේකෙන් කරන්නේ ඒක තමයි. මේ ඉරත් එක ගොඩාක් ඔප්ෂන් තියෙනවා. So these are so many attributes here. මම එකයි මේක එතනට ගත්තේ. There are few attributes. අපි දැක්ක දැන් P එකේ එක attribute එකනේ තිබ්බේ. If you look at this one, we have several attributes. So HR is the tag. This is also an empty tag. මේකත් close කරන්න ඕනේ නැහැ. ඉරක් ගන්නම ඉවරයි. පළවෙනි මොකද align. We can align. align එකේ ಜಾති හතරක් තියෙනවා. මේ බලන්න. අපිට හතරක් තියෙනවා align එකේ. left, right, center, justify. හැබැයි මේ ඉර align කරන්න පුළුවන් තුනයි. justify කරන්න දෙයක් නැහැනේ. සාමාන්‍යයෙන් ඉරක් අපි නිකන් ඇන්දොත් එයා මුළු ස්ක්‍රීන් එක size එකටම අඳිනවා. හැමතැන තියෙනවා width කියලා option එක. We can set the width of the line. මේ අපි අඳින ඉරේ පළල හදන්න පුළුවන්. පළල ස්ක්‍රීන් එක කොච්චර පළලද කියන එක. අපි මේක දෙන්නේ කොහොමද? එක පික්සල් ගානකින් එක percentage ගානකින්. How we are giving the width of the line? Maybe as a pixel value, maybe as a percentage value. එක්ක දෙනවා පික්සල් අගයක් වශයෙන් නැත්නම් දෙනවා ප්‍රතිශතයක් වශයෙන්. දැන් ඔයගොල්ලෝ පික්සල් ගන්න දන්න ස්ක්‍රීන් එකේ පික්සල් වල දන්නවනේ. දැන් ඔයගොල්ලෝ මතක ගන්න අපි මේ graphic වලදී පික්සල් ගැන. So we can give as a pixel value or as a percentage value. But easy one is to give the percentage value. අපි කිව්වොත් width එක 50යි කියලා මේවා 50% දැම්මොත් අන්න අපිට පුළුවන් alignment එක හදන්න. එක්ක left කරත හැකි, එක්ක right කරත හැකි, නැත්නම් center කරත හැකි. width එක නොකියපු වෙලාවට align එකෙන් වැඩක් නැහැ. If you are not specifying the width of the line, giving alignment is no use. මුළු ස්ක්‍රීන් එකම ගන්නව නම් left ලා වැඩක් තියනවද? right ලා වැඩක් තියනවද? center වැඩක් තියනවද? වැඩක් නැහැ. ඇයි? මුළු ස්ක්‍රීන් එක size එක වරගෙන ස්ක්‍රීන් එක. ඒ වගේ ලාට ඉතින් කොහොමත් full නේද? full අරන් ඉතින් වැඩක් නැහැ නේ කියන්නේ. ඒක නිසා මේක justify නැත්ති. justify වැඩක් නැහැ. If it is occupying the whole screen, it is already justified. Nothing to say there. But if you look at the paragraph, it is not the case. Paragraph can have left align, right align, center, or justify. But for this line, if it is occupying the whole screen width, no need to justify. It's already justified. That's why we don't have it. අපි මේ අඳින ඉර ස්ක්‍රීන් එකේ සම්පූර්ණ size එකම ගන්නවා නම් left right කියන දෙයක් තියනවද? center කරන්න පුළුවන්ද? බෑනේ. දෙපැත්තම අරගෙන full size එක කරන්න. අන්න පටේ.
then we are talking about the size. මේ size කියන්නේ මේ line එකේ උස මේ කොච්චර මෙතන උසද කියන එකයි. මේ උස කොච්චරද කියන එකයි. අපිට දැන් ඕනම් pixel එකේ percentage එකයි. අපි 50% කොත් මොකද වෙන්නේ? screen එකෙන් භාගයක් උසර මේක හැදුවා. භාගයක් උසර හැදුවා. වැඩක් තියෙන line එකක්. වැඩක් නෑ නේ. නිසා සාමාන්‍යයෙන් අපි size එක දෙන්නේ pixel value එකකින් 1 2 10 15 වගේ pixel value එකකින් අපි width එක දෙන්නේ percentage එකකින්. Even though I said here height and width can be given as pixel or percentage, සාමාන්‍ය practice එක මොකද්ද? Size is given as a pixel value, normally height of the line, there is a height of the line, then the width is given as a percentage. එකයි මම මේ දෙක දැම්මේ. Then the color, that is also important. We can give the color of the line. අපිට මේ අඳිනේරේ පාට දාන්න පුළුවන්. ඒක දාන්න අර RGB මතකනේ ඔයගලන්ට? RGB වලින් දාන්න. Normally the monitor, the screen shows the RGB color combination. We can set the color using the RGB color combinations. So we learn them a little bit later how to put the colors. Or even we can give the standard color name, right? Red, black, blue or something like that. We can give the standard color name. අපිට වර්ණය දෙද්දී ක්‍රම දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි කියන්නේ RGB color combination එක. අපි කතා කරන RGB ඒක දෙන්න පුළුවන්. නැත්නම් අපිට මේක සම්මත වර්ණ නමින් දෙන්න පුළුවන්. red, green, blue, black, white නේ, yellow ඒ වගේ දෙන්න පුළුවන්. අපිට ඒකක් දීලා අපිට වර්ණය හදාගන්න පුළුවන්කම තියෙනවා. තේරුණානේ? ඊට අපි නවකල් ලියාගමු කොතන? තේරුම් අරන් ලියන්න. තේරුම්ගේ නැත්තම් මට කියන්න. මම ආයෙ විස්තර කරලා දෙන්නම්. Try to understand and write. Don't write blindly. නේද? නිකාම්ම ලියන්න එපා. තේරුම් අරන් ලියන්න. තේරුම් ගියේ නැත්තම් තේරුම් ගන්න බැරි වුණා නම් මට කියන්න. මම තව ඕන තරම් පාරක් මේක කියා දෙන්නම්. Additionally, you have a new one called no shade. No shade කියන heaven වල පේනවා කියන එක. So we can put something called no shade. No shade කියන්නේ මොකද්ද? අපි මේ අඳින ඉරේ heaven වලක් පේනවා. heaven වල එපා නම් අපිට no shade කියලා දාන්න. ඒක heaven වල. heaven වල පේන්නේ නැහැ. ඒක දැම්මොත් heaven වල පේන්නේ නැහැ. නැත්තම් heaven වල පෙච්චර. So you can add the no shade if you are thinking you don't want the shade of the line. අපිට line එක පිටිපස්සේ පේනවා අපි no shade කියලා දාන්න. ඒක සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය නැහැ. ඒක තිබුණේ නැති එක ලොකු අපිට වෙනසක් තේරෙන එකක් නේ. තේරුණාද? right. දැන් අපි යනවා exercise 1 එකට. Now we are going for the exercise 1. ඉතින් මම දැන් ලියනවා පුංචි tactic නැත්නම් පුංචි sample එකක්. ඔලු කරන්න මොකද්ද? මේ sample එකට අදාළ උත්තර වල යටින් අඳින්න. හොඳයි ලියා ගන්නකො මේක එහෙනම්. You note down this one, you write the answer of this one. When you look at this one in the browser, how you will see the answer? You just noted down this one, then you should write the answer bottom of this one, how this web page will display in your browser. දැන් type කරන්න ඕනේ නැහැ. දැන් ලියා ගන්න. මට ද උත්තරය ඔයගොල්ලෝ ලියන්න. උත්තරේ එන්නේ කොහමද කියලා. මම අහන උත්තරේ එන්නේ කොහමද කියලා මට උත්තරේ කියන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ පන්තියෙන් පස්සේ නේ ෆ්‍රී වෙලාවක් අරගෙන මේ කම්පියුටරේ ගහලා බලන්න ඔය ඕගොල්ලෝ කියපු උත්තරේ නැත්තම් මං කියන උත්තරේ මේකේ එනවද කියලා. ඉස්සරහ ලියා ගන්න එක්සර්සයිස් එක. Okay, I think now we can see the answers. අපිට දැන් පුළුවන් උත්තර ටික බලන්න නේ. අපිට උත්තර ටික කොහොමද එන්නේ? මට කියන්න කොහොමද මේක පෙන්වන්නේ කියලා. මම දැන් සරලව අහුවොත් මේ ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ මෙතන ඇත්තම ඔයගොල්ලන්ගේ නම ලියන්න, තමන්ගේ පාසල ලියන්න, තමන්ගේ ග්‍රේඩ් එක ලියන්න. දැන් මම මගේ නම දැම්ම උදාහරණ වශයෙන් පෙන්නන්න. තමන්ගේ නම ලියන්න, තමන්ගේ පාසල ලියන්න. ඊට පස්සේ තමන්ගේ නේද? පන්තිය ලියන්න. අපි දැන් මේවා එකක් අපි බ්‍රවුසරේ බැලුවොත් ඕන මේ කොහොම පෙනෙයිද? මම මෙහෙම අහන්නම්කෝ. මට මේක මේ වගේ ලස්සනට පේලි තුනක පෙනෙයිද? නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයකට පෙනෙයිද? මට කියන්න බාන ඉක්මනට. How you will see this output? Is it coming as a 3 lines or in different format, in different way? මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ? මට කියන්න ඕගොල්ලෝ. අපි දැන් ගොඩාක් දෙනෙක් ඉන්නවනේ. How will see?
it is 3 lines as this or different way. මේක අපිට පේන්නේ කොහොමද? ඔය වගේ පේලි තුනක පෙනෙයිද? නැත්නම් මේක වෙන විදිහකට පෙනෙයිද? කියන්නකෝ කෙනෙක් chat එකට දාන්නත් පුළුවන්. Are we seeing in 3 lines or different format, different way? කොහොමද හිතෙන්නේ? සමහරක් අය කරලාත් ඇතිනේ නේද? HTML web designing පොඩ්ඩක් හරි නේද? කොහොම වෙයිද මේක? අපි මේක බැලුවොත් අපිට එන්නේ කොහමද? අපිට මේක පේන්නේ මෙන්න මේ විදිහට. බලන්නකෝ පේන විදිය. මෙතන title එක. දැන් පේන title එක. So you can see the title bar here. You can see whatever title I given. දැන් බලන්න අපි අරක පේලි තුනක් ගැහුවට අපිට පේන්නේ තනි පේලියේ. අපි ගැහුවේ පේලි තුනක තමයි. නමුත් අපිට එන්නේ තනි පේලියක. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? ඔන්න හේතුවයි බලමු. අපි බලමු මොකද්ද මේකට හේතුව ඇයි මෙහෙම වෙන්නේ කියලා. අපි දැන් මේවා ටයිප් කරේ notepad එකේනේ. අපි notepad එකේ ටයිප් කරලා enter කී ගෙබුවා. We type this one in the notepad. We press the enter key here. We entered here. We entered here. We entered here. අපි දැන් notepad එකේ enter කී ගෙබුවා. මේක බලන්නේ මොකෙන්ද අපි? web browser ඉන්නේ. web browser එකේ අඳුරනවද මේ enter key එක? We type this one in the notepad. It is okay. At the end of each line, we press the enter key. But we are viewing this one on the web browser. Will the web browser know the enter key? Web browser එකේ දන්නවද enter කීයක් තියෙනවා කියලා? එයා දන්නේ නැහැ. අපි දැන් මෙතන ස්පේස් ගොඩාක් තිබ්බනේ. හැබැයි web browser එකට මේ ස්පේස් ගොඩ අඳුර ගන්න බෑ. එයා අඳුරන්නේ එක ස්තරක් විතරයි. Even though we type so many space in the notepad program, the web browser cannot identify them. Web browser can understand only one space. Even though we type the enter key here, web browser can't understand there is enter key. එහෙමනම් එයාට මේ කියන ඒවා තේරෙන්නේ නැහැ. එයා මේවා දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? So that web browser show you the output something like this. Because it can't understand there is enter key. එයාට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එන ඔයගොල්ලෝ පොඩියට මේ උත්තරය ඇඳ ගන්න මෙන්න මේ ලයින් එක මට පේන්න ඕනේ. මේ my example කියන එක පේන්න ඕනේ. මේක පේන්න ඕනේ. මේක අවශ්‍ය නැහැ. this is the address line. මේක ඕනේ නැහැ. මේක නතර කමක් නැහැ. address line එක අත්‍යවශ්‍ය නැහැ. What I need is I want to show this title. It is on the title bar. Then this is the output of the web page. This is the content of the web page. මට මේ දෙක හොඳට පේනෝනේ. මේක නම් අවශ්‍ය නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ ඇඳගත්ත පුංචි කොටුවක්. මෙහෙම කැලලක් ඇඳගත්තා. මෙතන ලිව්වා my first example. මෙතන output එක ලිව්වා. It comes in a single line. It comes in a single. That is very very important. Even though we type the enter key there, the browser cannot understand that. අපි enter key එක එබුවත් browser එකට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එයා තේරුම් ගන්නේ නැහැ. දැන් output එක හරි. Now I want to break this down into lines. මට මේ කඩනවද? මට කඩන මේක පේලි වලට. මම මොකද කරන්නේ නා? අපිට දැන් දෙයක් තියෙනවා. මොකද්ද? අපේ අත එකක් තියෙනවනේ. ඒ මොකද්ද? tag එකක් තියෙනවා. මොකක්ද tag එක? We have learned. මොකක්ද දාන්නේ? අපි දානවා මොකද්ද? අරකට එකතු කරනවා. මෙන්න මේක. මොකද්ද? br tag එක. Same content, but I added br tags here. You can see that. ඔයගොල්ලෝ ඔක්කොම අලුතෙන් ලියන්න නේද? ඔක්කොම අලුතෙන් ලියන්න වෙනවා. ලියලා output එක ලියන්න. Now how the output is? Now you have write the output of this. හොඳයි එහෙමනම් මේක ලියාගෙන දැන් ලියන්න output එක.
දැන් හරිනේ මොකද අවුට්පුට් එක එන්නේ දැන් නම් මේ කැඩෙමවද පේලි වලට කැඩේ එහෙනම් දැන් අවුට්පුට් එක එනවා මෙන්න මේ වගේ කොහමද එන්දනේ අවුට්පුට් එක ඔයගොල්ලන්ද අවුට්පුට් එක දැන් වෙන්නේ මොකද්ද මේ 3 එයි පේලි 3ක මොකද මේ නේම් කියලා කිව්වා චාමින්ද කියලා ලිව්වා කැඩුවා පේලියක් ඊළඟට ගියා ස්කූල් කියලා ලිව්වා ස්කූල් නම කැඩුවා පේලියක් ඔන්න බලන්න එහෙනම් දැන් අවුට්පුට් එක එන්නේ මේ වගේ පේලි 3කට ලස්සනට එනවනේ පේනවද we have no problem it is getting very clearly in 3 lines දැන් මේක ආවා පැහැදිලිව ලස්සනට පේලි 3ක ලියා ගන්න අවුට්පුට් එක අපි දැන් තව දෙයක් කරනවා මොකද දානවා මේකට තවතන BR කියන්නේ තනි ටැග් එකක් ආරම්භයක් අවසානයක් දෙකක් නැහැ අවසානය විතරයි එච්චරයි වෙන මොකුත් දාන්න ඕනේ නැහැ ස්ටාර්ට් එකක් එන්ඩ් එකක් නැහැ BR is empty tag there is no starting place no ending place just only one time now we are putting P tag එක දාන්නේ කොහමද ආරම්භයක් තියෙනවා අවසානයක් තියෙනවා now I am adding P tag here same content /p here දැන් මට කියන්න පුළුවන්ද මේකේ අවුට්පුට් වෙන විදිය ලියා ගන්නකො මේකත් අර ටිකම තමයි හැබැයි වෙනස් සමාන නැහැ මොකද ඉස්සෙල්ලාම ටැග් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ br ටැග් එක දැම්මා දැන් දාන්නේ p ටැග් එක මේකේ මොන වගේ වෙනසක් වෙයිද ලියනකො අවුට්පුට් එක මොකක්ද වෙනස කියන්න පුළුවන්ද කාට හරි කෙනෙකුට මොකක්ද වෙනස BR එකේ P එකේ ලස්සන වෙනසක් තියෙනවා BR කියන්නේ මොකද්ද line break පේලි කඩනයක් දාන්නේ පේලියක් කඩන්නේ පේලියක් ඉවර කරන්නේ P/P කියන්නේ මොකද්ද paragraph break ඡේද කඩනයක් දාන්නේ ඔන්න බලන්න output එක මොකද්ද වෙන්නේ බලන්න මේ වෙන ඡේද වශයෙන් පැහැදිලිව පේන ඉඩක් තියෙනවා මේවා ඡේදනේ නිසා මේ ඡේද අතර පැහැදිලි ඉඩක් පේනවා ඉස්සෙල්ලා අවුට්පුට් එකම තමයි හැබැයි දැන් මොකදනේ මේ පේලි දෙකක් අතර දැන් මේක ඇසලා ඡේදයක් වශයෙන් අපිට පුළුවන් තනි පේලි ඡේදයක් දාන්න නේද ඒ වගේ අපිට පුළුවන් පේලියක් කොට ගොඩාක් පේලි වලට කැඩිච්ච පේලියක් තියෙන්න පුළුවන් නේ දිග වාක්‍යයක් ලිව්වොත් පේලි 3-4 වාක්‍ය තියෙනවනේ ඒ වගේ ඉස්සෙල්ලා කරේ අපි පේලි කැඩුවා ඒතර මේ පේලි දෙකක් අතර පැහැදිලිව පේන්න ඉඩක් නැහැ this comes closer but here we are using a paragraph break which has enough gaps between these paragraphs මෙතන කරන්නේ මොකද්ද මේ ඡේද දෙක අතර පැහැදිලිව පේන්න ඉඩක් තියෙනවා so there is a enough gap visual gap between these paragraphs because these are paragraphs previous one are lines ඒවා පේලි වලට ගැඩුවේ ළඟ ළඟ තමයි වදින්නේ ළඟ ළඟ තමයි තියෙන්නේ
but these are paragraphs. This breaks into paragraphs and have enough gaps between them. එහෙනම් ඇඳ ගන්න මේ රූප සටහන ඔයාලට පේනවා BR එකේ P එකේ වෙනස. හොඳයි අපි අදට ඉස්සරහ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ අපි ඉතුරු ටික ඊළඟ දවසේ කතා බහ කරනවා.